හැමදිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී සති අඟහරුවාදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද 2020 වර්ෂයේ ජූනි මාසයේ 23 වන අඟහරුවාදා. ඉතින් අද දවසේදී අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට සවනට සිසිලස දම්සභා මණ්ඩපයට වැඩම සිටිනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ රැස්ව සිටිනා සියලුම දෙනා වෙනුවෙන් මම පාද නමද නමස්කාර කර සිටිමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට මේ උතුම් වූ තථාගත දේශනාව පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම අද දවසේදීත් මේ සූදානම් වන්නේ අපි සරණ යන්ට යෙදුන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ධර්මය ඉගෙන ගන්නට. අපේ ජීවිතයට සැබෑම සැනසෙල්ල ලැබෙන්නේ ඒ බුදුරයන් වහන්සේගේ ධර්මය තුලින් පමණි. මේ ලෝකේ නිවීම පිණිස විවිධ අය විවිධ ක්‍රම උපායන් කරගෙන ගියාට ඒ කිසිදු දෙයකින් ලෝකයේ දුකින් ඈතර වෙන මගක්, නිවෙන මගක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙලා පෙන්වා දෙන දහම තුලින් පමණයි දුකින් ඈතර වෙන නිවෙන මගක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි බුදුරජාන් වහන්සේ වදාළ ඒ උතුම් බුද්ධ වචනය පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ ධර්මය අපි ඒ විදිහටම කතා කරන්නේ. අපි මජ්ක්‍ධිම නිකාය දෙවන පොත් වහන්සේ තමයි සාකච්ඡා කරමින් සිටියේ. අද අපට තියෙන්නේ දීඝ නක සූත්‍රය. ඒවා මේසුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජ කූටේ පබ්බතේ සූකර කතාය. භාග්‍යතුන් වහන්සේ මේ විසලම ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මම මේ විදිහටයි ඇසුවේ කියලා. බුදුරයන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කරේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ සූකරකත කියන ගල්ලෙනේ. ඊයන භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා මේ දීඝනක කියන පරිබ්‍රාජකයා. දීඝනක පරිබ්‍රාජකයා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla පැත්තකින් වාඩි වෙලා මෙන්න මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට පවසනවා. අහං හි බෝ ගෝතම එවං වාදී එවං දිට්ටි, මට මෙන්න මේම වාදයක් එහෙම දෘෂ්ටියක් තියෙනවා ගෞතමයන් වහන්සේ. සබ්බං මේ න කමතිති, සියල්ලක් මම ඉවසන්නේ නැහැ. කියන්නේ ඒ රුචි නැහැ. ඒ සියල්ලක්ම ඉවසන්නේ නැහැ. යාපිකෝතේ ඒසා අග්නිවේෂණ දිට්ටි සබ්බම් මේ නක්ඛමති. ඒ කියන්නේ සියලුම දෙයට මං අකමැති කියන දෘෂ්ටිය කියන එක පැහැදිලි කරලා කියන සියල්ලටම අකමැති කියන දෘෂ්ටියයි තියෙන්නේ. අග්නිවේෂණ සියල්ලටම අකමැති කියන දෘෂ්ටියක් තියෙනවද? ඒකට ඔබ අකමැතිද? ඔන්න බුදුරණවහන්සේ අහන ප්‍රශ්නේ බලන්න, මේක ගොඩක් අපි හිතන්න ඕන කාරණාවක්. යාපිකෝතේ ඒසා අග්නිවේෂණ දිට්ටි සබ්බං මේ නක්ඛමති ඒසාපිතේ දිට්ටි නක්ඛමති. සියල්ලමට අකමැති, සියල්ලක්ම ඉවසන්නේ නැහැ කියන ඉවසන්නේ නැහැ කියනවා කියන කාරණාවම තියෙන්නේ. ඒ රුචි කරන්නේ ඒකට කැමති නැහැ. ඒ ඉවසනවා කියනකොට අර කැමැත්ත කියන එක ඉස්මතු වෙනවා. එතකොට කැමති නැහැ, ඒවට රුචි කරන්නේ කියන කාරණාව, ඒ දෘෂ්ටිය රුචි කරනවා දහන. ඒකත් රුචි කරන් ඒකටත් අකමැතිද කියලා අහනවා. ඉතින් බුදුරණවහන්සේ අහන ප්‍රශ්නේ ඔබ සියල්ලටම අකමැතිනේ. එවැනි දෘෂ්ටියක් නේ තියෙන්නේ. සියල්ලට අකමැති කියන දෘෂ්ටියට ඔබ අකමැතිද කියලා අහනවා. ඉතින් දෘෂ්ටි මොකක්වත් එන්නේ නැහැ කියන කාරණාව කතා කරන්න ඉස්මතු කරන්න යන්නේ. ඒ අවස්ථාවේදී බුදුරණවහන්සේ මෙයා අග්නිවේෂණ මෙහිම කියනවා දීඝනක.
ඒසාචේ මේ බොහෝගෝතම දිට්ඨි කමයේ තම්පස්ස තාදිසිමේව තම්පස්ස තාදිසිමේව. බුදුරණවහන්සේට මේ අග්නිවිෂ්ණ කියනවා ගෞතමයන් වහන්සේ මම මේ දෘෂ්ටියට කැමති නම් අතෝකෝ මේ අග්නිවිෂ් ඒසාචේ මේ බොහෝගෝතම දිට්ඨින් කමේ මම මේ දෘෂ්ටියට ඉවසනවා නම් ඒක ඒ කැමති නම් අන්න ඒ බඳු වූ එකක්ම තමයි එයත් ඒ බඳු එකක්මයි. ඒ කියන්නේ ඒකත් දෘෂ්ටියක්මයි කියලා දැන් එයා එතන කියන්නේ යනවා ඒකත් ඒ වැඩි එකක්ම තමයි කියනවා. ඒ දෘෂ්ටියට මම කැමති නෝ. ඒකත් ඒ බඳුම එකක් තමයි. සියල්ලම අකමැති කියන කාරණාවට යනවා නම් ඒකත් ඒ බඳුම එකක්. එතකොට දැන් මෙයා මේ මොකක්ද කියන්නේ යන්නේ? දීඝනකගෙන් අර බුදුරණවහන්සේ ආ දෘෂ්ටියකට හිර වෙලා ඉන්නවා කියන කාරණාවක් ඉස්මතු කරන්න ගන්නකොට එහෙම එකකටත් ඒ දෘෂ්ටියකට යොමු වෙලා නැත්නම් එහෙම එකකට යොමු වුණා නම් ඒකත් ඒ බඳුම දෘෂ්ටියක් නේ කියලා දීඝනක කියනවා. බලන්න දීඝනකටත් කොච්චර නෝනක් තියෙනවද? බලන්න බුදුරණවහන්සේ ළඟට පැහැදිලි කරන එක. අතෝකෝතේ අග්නිවේස්නේ බහූපි බහුතරා ලෝකස්මින් ඒවමංසු. ඔය විදිහට අග්නිවේස්න මේ ලෝකයේ බොහෝ දෙනෙක් බොහෝ දෘෂ්ටි අල්ලගෙන ඔය විදිහටම තමයි. බොහෝ දෘෂ්ටි අල්ලගෙන ඔන්න ඔය විදිහටම එයාලා මොකද කියන්නේ? තම්පස්සං තාදිසිමේව. තේ තංචේ දිට්ඨි නප්පජහන්ති අඤ්ඤේව දිට්ඨින් උපාදීයති. මෙන්න මේ විදිහට ලෝකේ බොහෝ අය එතකොට පිරිස වැඩි බොහෝ පිරිසක් ඔය විදිහටම තමයි ඔයනි දේවල් ඔය දෘෂ්ටියටම යොමු වෙලා ඔය දෘෂ්ටියම අල්ලාගෙන එයයි කියනවා මේකකට යොමු වුණා නම් ඒකත් ඉබදුම දෙයක් තමයි කියලා. හැබැයි ඒ දෘෂ්ටි අතහරින්නේ නැහැ. එහෙම කීමක් විතරයි. තේ තංචේ දිට්ඨි නප්පජහන්ති. ඔහුගේ දෘෂ්ටිය ප්‍රහාණය කරන්නේ නැහැ. අඤ්ඤේව දිට්ඨින් උපාදීයති. තවත් දෘෂ්ටි වලට උපාදාන නැති වෙනවා. අතෝ කෝතේ අග්නිවේස්න නමුත් අග්නිවේස්න මේ ලෝකේ තනුත්තරා ලෝකස් ඊටාම ස්වල්පයක් ඉන්නවා මේ ලෝකේ. ඒව මහංසු තම්පස්ස තාදිසිමේව. අනිතර යාගෙත් ඒ විදිහටම තමයි. ලෝකේ ඊටාම ස්වල්පයක් ඉන්නවා ඊටාම අල්පමානියක්. ඒ තමයි යම් කිසි විදිහකට මේ යම් කිසි දෘෂ්ටියක් කතා කරාම ඒකත් ඒ බඳු දෘෂ්ටියක්මයි කියලා මේ දෘෂ්ටිය ඉක්ම වෙන. ඒතකොට එයාගේ ඒ කතා කරන ස්වභාවයේ ඉස්මතු වෙන්නේ මොකක් එක්කද? එයාගේ ගතිය තේ තංචේ දිට්ඨින් පජහන්ති. ඒ දෘෂ්ටිය දුරු කරනවා. අඤ්ඤේව දිට්ඨින් න උපාදීයති. වෙන දෘෂ්ටියකට උපාදානයකට යන්නේ නැහැ. වෙන දෘෂ්ටියකට උපාදානයට යන්නේ නැහැ. දැන් මොකක්ද බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරේ? දීඝනකගෙන් බුදුරණවහන්සේ අහනවා ඔබ ඔය සියල්ලටම කැමති නැහැ කියන දෘෂ්ටියටත් අකමැතිද? නැත්නම් සියල්ලම ඉවසන්නේ නැහැ කියන දෘෂ්ටියත් ඉවසන්නේ නැද්ද? ඒ විදිහට සියල්ලම ඉවසන්නේ නැහැ කියන දෘෂ්ටියට මම එහෙම ගන්නවා නම් කැමති නම් ඉවසනවා නම් ඒකත් ඒ බඳුම දෘෂ්ටියක් තමයි. ඒකත් ඒ බඳුම එක. එතකොට දැන් දෘෂ්ටිය ග්‍රහණය නොවෙනවා කියන ආකාරනේ පැහැදිලි කරන්න යන්නේ. බලන්න මේ අවංක කියන්නේ තමන් හිතලා මේ ගොඩනගාගන්නේ. හිතලා ගොඩනගාගත්ත කාරණාවේදී ඒකට අකමැත්ත ඉදිරිපත් වෙනවා. නමුත් ඒ දෘෂ්ටිය තුල ඉන්නේ. අකමැත්තක් ඉදිරිපත් වෙනවා. ඒකයි බුදුරණවහන්සේ ළඟට පැහැදිලි කරන්නේ. බොහෝ දෙනෙක් ලෝක ඔය විදිහට කියනවා. හැබැයි කියන්නේ ඒ දෘෂ්ටිය ප්‍රහාණය නොකර ඒ වගේම දෘෂ්ටියට උපාදාන වෙලයි ඔය විදිහට කියන්නේ. තතෝකෝතේ අග්නිවේස්න ඊටාම ස්වල්පයක් ඉන්නවා අග්නිවේස්න ඔය විදිහට දෘෂ්ටිය ප්‍රහාණය කරලා ඒ දෘෂ්ටියට උපාදාන නොවි වෙන දෘෂ්ටියකට උපාදානක් නොවි දෘෂ්ටියත් ප්‍රහාණය කරලා අර තමන් දකින්න තමන් අල්ලගත්ත නැත්නම් තමන් දකින්න කෝණය ඒකත් මේ දෘෂ්ටියක්ම තමයි. නැත්නම් ඒ දෘෂ්ටියක් එක අයින් කළ යුතුයි. මෙන්න මේ විදිහට කතා කරන ඊටාම ස්වල්පයක් ඉන්නවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් බලන්න මෙතනදී අපිට හිතන්න කරුණු කිහිපයක් තියෙනවා. එතකොට එහෙනම් අපි ওই දෘෂ්ටිය ඔක්කොටම අකමැති කියලා දෘෂ්ටියක් තුන අපි ඒකට අල්ලගන්නේ නැහැ නේ කිව්වට අල්ලගෙන.
ඒක මේ අහන්නේ. අපි දැන් ඔන්න ලෝකේ තියෙනවා කියලා දෘෂ්ටි අපට නෑනි කිව්වට අල්ලගෙන. සන්ති අග්නිවේශන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ටිනෝ සබ්බම්මේ කමති. සන්ති අග්නිවේශන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ටිනෝ සබ්බම්මේ න කමතිති. සන්ති අග්නිවේශන ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ටිනෝ ඒකච්ඡම්මේ කමති ඒකච්ඡම්මේ න කමති. අග්නිවේශන බ්‍රාහ්මණයෝ ඉන්නවා ඔය විදිහට දෘෂ්ටි මෙහෙම දෘෂ්ටි තියෙනවා. මොකද සියල්ලම ඉවසනවා. මම සියල්ලම ඉවසනවා කියලා දරණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ වගේම මම සියල්ලම ඉවසන්නේ නැහැ කියන දරණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ වගේම සමන බ්‍රාහ්මණවරු ඉන්නවා. සමහරක් ඒවා ඉවසනවා, සමහරක් ඒවා ඉවසන්නේ නැහැ. ඕනු සමන බ්‍රාහ්මණවරු කොටස් 3ක් ඉන්නවා. තත්‍රාග්‍රීවේශන යේතේ සමන බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිටිනෝ සබ්බම්මි කමති. යම් කිසි සමන බ්‍රාහ්මණවරු ඉන්නවද මේ සියල්ලක්ම ඉවසන තේසමයන් දිට්ඨින් සරාගාය සන්තිකේ සංයෝගාය සන්තිකේ අභිනන්දාය සන්තිකේ අජ්ජෝසානාය සන්තිකේ උපාදානාය සන්තිකේ. ඒ අය රාගයන් සන්තිකේ ඒ සමීප නැත්නම් රාගය සමීපයේ ඉන්නේ. ඒ වගේම අභිනන්දනාව සමීපයේ. ඊළඟ එකතු වීම සමීපයේ. බැස ගැනීම සමීපයේ. උපාදානි සමීපය. කියන්නේ මේ දෘෂ්ටි වන ද්වාර දෘෂ්ටිය කියන්නේ එකක්. දෘෂ්ටියෙන් යුක්තව මේ සිදුවෙන එක ලෝකයේ පැවැත්ම. එතකොට මේ දෘෂ්ටියෙන් යුක්තව සියල්ල ඉවසනවා කියන දෘෂ්ටියෙන් ඒ කෙනාට සබ්බං මේ කමති කියන කෙනාට රාගයට සමීපයි. එකතු වීමට අභිනන්දනාවට සමීපයි. තත්‍රාග්‍රීවේශන යේතේ සමන බ්‍රාහ්මණ ඒවං දෙට්ටුන එවං වාදිනෝ නක්කම යම් කිසි කෙනෙක් සියල්ල ඉවසන්නේ නැහැ කියනකොට තේසමයන් දිට්ඨින් අසාරාය විරාගාය නෙමෙයි අසාරාගෙන් රාගය අභිනන්දනීය වෙන්නේ නැති සංයෝග වෙන්නේ නැති අභිනන්දනීය නොවන බැස නොගැනීම අනුපාදාන සන්තිකේ සමීපයි කියනවා. සියලු දිෂ්ටි ඉවසන්නේ නැහැ කියනකොට. ඔන්න එතකොට දැන් මේකෙදි දැන් අපි කිසිම නිගමන වලට යන්න එපා. මේ දැන් මේ මෙතන පැහැදිලි කරන්නේ නිවන් දකින්නවා කියන එක නෙමෙයි. තවත් කරුණු මේකේ අන්තර්ගතයි. එවන් උත්තේ දීගණක පරිබ්‍රාජක. එතකොට දැන් මෙයාට දැන් ඔන්න බලන්න තමයි පරිබ්‍රාජකගේ දෘෂ්ටියත් එක්කනේ කතා කරන්නේ. ඒ වෙලේ පරිබ්‍රාජකයාට සතුටක් ඇති වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? ගෞතමයන් වහන්සේ මගේ මේ දෘෂ්ටිය වර්ණනා කරා නෙමෙයි. මගේ දෘෂ්ටිය ඉහළින් වර්ණනා කළා. මේ වඩාත් ඉහළින් වර්ණනා කළානි කියලා දැන් දීගණකට සතුටක් ඇති වෙනවා. දැන් මේ බණ කියන්නේ කාටද බුදුරජාණන් වහන්සේ? දීගණකට අපට නෙමෙයි. දීගණකට. ඒක හොඳට මතක තියාගන්න. නැත්තම් අපි ගන්නවා මේවා මේ සිද්ධාන්ත හැටියට. අපි මේ පරියාය බලන්නේ නැහැ. පරියාය බලන්නේ නැති වෙච්ච ගමන් අර්ථය ගන්න බෑ. ඒක අපි දේශනා ගණනාවකදී අපට හම්බුණ භාග්‍යවතුන් වහන්සේ එක පැහැදිලි කරනවා. ඒ නිසා මේ කරුණ කියන්නේ කාටද? දීගණකට. එතකොට දීගණකට ඒ ප්‍රමුජිත භාවය ඇති වුණා. බලන්න දැන් මේ බුදුරන් වහන්සේ හැබැයි දැන් වැරද්දක් නෙවෙයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඇත්තක් පැහැදිලි කරන්නේ. දැන් සබ්බන්දිට්ඨින් කියනකොට සියලු දෘෂ්ටියට අකමැති ඉවසන් නැහැ කියනකොට ඒ කාරණාව බුදුරන් වහන්සේ පෙන්නනවා මොකක්ද එතනදී කොහොමද දෘෂ්ටි සියල්ලක්ම ඉක්මවීමේ ප්‍රතාගතයන් වහන්සේගේ ධර්මයේ. එතකොට නිවීමට ඒ පැත්ත ළඟයිනේ. නමුත් දැන් මේ කතා කරන පරියායත් එක්ක කතා කරන්නේ මේ ලෝකේ මේ දිගණකට හවු වෙන එක. තත්‍රාග්නිවේශ යේතේ සමන බ්‍රාහ්මණ යම් කිසි සමන බ්‍රාහ්මණවරු ඉන්නවද මෙහිම දෘෂ්ටි තියෙන යමක් ඉවසනවා යමක් ඉවසන්නේ නැහැ කියලා. එතකොට යම් කිසි දෘෂ්ටියක් ඉවසනවා නම් එයා රාගයට එකතු වීමට අභිනන්දනයේ සතුට වීමට උපාදානයට සමීපයි. යමක් ඉවසනවා කියනවා. ඉවසන්නේ නැහැ කියනවා නම් එය රාගයට එකතු වීමට උපාදානයට ඒවා දුරු වීමට සමීපයි. අරක ඇති වීමට සමීපයි. ඊළඟ බුදුරණවහන්සේ පෙන්නනවා තත්‍ර අග්නිවේශන යේතේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දෙට්ටිනෝ සබ්බම් මේ කමති තත්ත්ව විඤ්ඤූ පුරිසෝ ඉති පටිසංචෙක්කති. ඔන්න බුදුරණවහන්සේ දැන් ලස්සන පරයයක් පෙන්නනවා.
අග්නිවේශනය. දැන් මෙයාගේ හිතේ ප්‍රමුදිත භාවයක් ඇති කරලා ඊළඟ සතුටක් ඇති වෙලා මේ දෘෂ්ටි පිළිබඳව තුන් ආකාරයකින් පැහැදිලි කරලා. දැන් බුදුරණවහන්සේ පැහැදිලි කරන මෙහිම. අග්නිවේශන මෙන්න මේ විදිහට ඒ දෘෂ්ටි තියෙන අය ඉන්නවා. ඒ තමයි සියල්ලක්ම ඉවසන. සබ්බම් මේ කමති. සියල්ලක්ම ඉවසන දෘෂ්ටි තියන අය ඉන්නවා. එහෙම අය තත්ත්ව විඤ්ඤූ පුරිසෝ ඉති පටිසංචික්කති. නුවණති පුරුෂයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා. නුවණින් විමසනවා නුවණති පුරුෂයා. ඒ කියන්නේ නුවණ තියෙන කෙනා විඤ්ඤූ පුරුෂයා. එයා මෙහිම කල්පනා කරනවා. යාමිකෝ මේ අයන් දිට්ටි සබ්බම් මේ කමති. ඉමාංච අහං දිට්ඨින් තාමසා පරාමසා අබිනිවේස වෝහරෙය්‍ය ඉදමේව සච්ඡං මොගමඤ්ඤන්ති ද්විහිමේ අස්ස විග්ගහෝ යෝචායන් සමනාව බ්‍රාහමනාව එවං වාදීවන් දිට්ඨි. එයාගේ නුවණින් විමසීම මොකද්ද? දැන් එතකොට එයා දෘෂ්ටිය මොකද්ද කියන කෝණීත්‍යයට හම්බ වෙනවා. මේ සියල්ලක්ම ඉවසනවා කියන දෘෂ්ටියකට යමුනා නම් එයා මෙහිම කල්පනා කරනවා. දැන් මා තුළ එහෙම දෘෂ්ටියක් තියෙනවා. ඉතින් මේක තාමවා දැඩිව අල්ලගෙන මේක බැසගෙන හිටියොත් මොකද වෙන්නේ? මේම සත්‍ය අන්නවා හිස් කියලා. මට දෙදෙනෙකුගෙන් කරදර නැත්නම් දෙදෙනෙකුගෙන් විවාද එනවා. ඒ කවුද? ඒ තමයි යම් කිසි සමන බ්‍රාහ්මණයෙක් ඉන්නවද සියල්ලටම අකමැති කියන. එතන සියල්ලම ඉවසන් නැති මතවාදයකින් යුක්ත. අන්න ඒ බඳු දෘෂ්ටියකින් යුක්ත අයද ඒ වගේම යම් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් ඉන්නවද යමකට කැමති යමක් ඉවසනවා යමක් ඉවසන් නැති. මෙන්න මේ මතවාද දෙගොල්ල මේ කොටස් දෙක අය වල දෘෂ්ටි වලින් යුක්ත දෙගොල්ල කෝලහල ඇති වෙන විදිහට නැත්නම් මේ සති විවාදේ විගතෝ විඝාතේ සති විහෙස විවාදේනවා විග්‍රහය බවට ඇති වෙනවා. ඒකෙන් විහෙසක් ඇති වෙනවා. ඉතිසෝ විග්‍රහයංච විවාදංච විගතංච විහෙසංච අත්තානං සම්පස්සමානෝ. එතකොට ඒකත් එක්ක තමාව ඒකෙන් පෙළෙනවා කියනවා. ඉතින් ඒක නිසා ඒ දෘෂ්ටිය පජහති අඤ්ඤං දිට්ඨින් න උපාදීයති. ඒ දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. අන්න දෘෂ්ටියක් උපාදාන කරගන්නේ. ඒව මේතේ ස්ථාසං දිට්ඨිනම් පහන්. මෙහෙම දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඒව මේතාසං දිට්ඨිනම් පටිනිස. දෘෂ්ටිය දුරු කරනවා. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? දැන් සියල්ලම කැමැති කියන දෘෂ්ටියකින් යුක්ත වුණාම සියල්ල අකමැති සියල්ල ඉවසනවා කියලා යමුනහම සියල්ල ඉවසන් නැති අයත් සියල්ල ඉවසන් නැති. ඒ කියන්නේ යමක් ඉවසන යමක් ඉවසන් නැති කියන මෙන්න මේ අයත් එක්ක මතවාද. එතකොට දැන් ඒ කියන්නේ ඒ ලෝකයේත් එක්ක මතවාදයක් වෙනවා. දැන් එහෙම මතවාදයක් එනකොට එයා දකිනවා මේක දෘෂ්ටියක් කියලා. දෘෂ්ටියක් කියලා දකිනකොට ඒ දෘෂ්ටියක් කියලා දැකීමත් එක්ක දෘෂ්ටි වලට නොයන්න. තව දෘෂ්ටියක් අල්ල ගන්නව නෙමෙයි. දෘෂ්ටි වලට නොයන්න. න උපාදී. අඤ්ඤං දිට්ඨින් න උපාදීයති. තංචේ දිට්ඨින් පජහති අඤ්ඤං දිට්ඨින් උපාදීයති. තමන්ගේ දෘෂ්ටිය අතහරින වෙන දෘෂ්ටියක් උපාදාන කරගන්නේ නැහැ. මොකද මේ දෘෂ්ටි තුනම ගැන මෙහිම කතා කරනවා. යම් කිසි සමන බ්‍රාහ්මණයෙක් නුවණති කෙනෙක් මෙහිම ඉවසනවා. ඒ තමයි මේ කෙනෙකුට ඉන්නවා මෙන්න මේ සියල්ලම ඉවසන්නේ නැහැ කියන දෘෂ්ටියෙන් තියෙන. දැන් ඔන්න අර දීගණකට කීප කාරණාවත් එක්කත් එනවා. දීගණක ඉවසන්නේ නැහැනේ. සියල්ලම ඉවසන්නේ නැහැ කියන දෘෂ්ටියක් තියෙනවාද? අන්න යත් මෙහිම කල්පනා කරනවා. ඒ තමයි සියල්ලම ඉවසන් නැහැ කිව්වොත් එහෙම මෙන්න මේ විදිහට දෙකොට්ටාසයකින් මම මේ දෘෂ්ටියට බැසගෙන අනිත්‍ය හිස් මේක ඇත්තයි කියලා කියන්න ගියොත් දෙකොට්ටාසයකින් මට කරදර නැත්නම් ප්‍රශ්න ඇති වෙනවා. ඒ තමයි සියලු දෘෂ්ටි ඉවසන අයගිනුත් කොටසක් ඉවසන්නේ නැහැ කියන අයගිනුත් ප්‍රශ්න වාද විවාද හට ගන්නවා, පීඩා ඇති වෙනවා, වෙහෙසක් ඇති වෙනවා, මේ තමාවයකින් පෙළෙනවා කියලා මෙන්න මේ දෘෂ්ටිය අතහරිනවා. වෙන දෘෂ්ටියකට යොමු වෙන්නේ නැහැ. ඔය විදිහට දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඊළඟට තුන්වෙනි කාරණාව. ඒ තමයි යම්කිසි කෙනෙක් නුවණති කෙනෙක් ඉන්නවා කොටසකට යම් දෘෂ්ටියක් ඉවසනවා යම් දෘෂ්ටියක් ඉවසන්නේ නැහැ. යම් දෘෂ්ටියක් ඉවසන නැති කෙනාත් මෙහිම කල්පනා කරනවා නුවණින් ඉවසනවා. යම්කිසි කෙනෙක් ඉන්නවා මෙහිම කරන්න ගියොත් මට
මම මේකට බැසගෙන අනිත් ඒවා හිස් මේයි සත්‍ය කියලා කියන්න ගියොත් එහෙම දෘෂ්ටි වලට යමුනොත් එහෙම මට ප්‍රශ්න දෙකොට්ටාංශයකින් එනවා. ඒ තමයි සියල්ලම්ම කැමැති සියල්ලම්ම ඉවසන දෘෂ්ටි ඇති අයගෙනුත් සියල්ලක්ම ඉවසන් නැති දෘෂ්ටි ඇති අයගෙනුත් වාද විවාද මේ කලහ විවාද මෙන්න මේවා ඇති වෙනවා. ඉතින් මෙන්න මේක දකිමින් මේ දෘෂ්ටි අතහරිනවා. දෘෂ්ටි අතහරිනවා වෙන දෘෂ්ටියකට යමු වෙන්නේ නෑ. ඔන්න ඔහම දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. දැන් එතකොට දැන් අපටත් හිතන්න පුළුවන් නේ. දැන් අපිට හිතුවොත් එහෙම මේක හරිය ලේසි වැඩක් නේ. ඒ දැන් මේ දෘෂ්ටි අතහරින්න තියෙන්නේ. මොකද අතහරින්න දෘෂ්ටි? සියල්ලටම ඉවසනවා. සියල්ලම ඉවසනවා. අතහැරියා මොකක්ද දෙන්නේ? සියල්ල ඉවසන්නේ නැහැ කියලා. සියල්ල ඉවසන්නේ නැහැ කියලා අතහැරියා මොකක්ද දෙන්නේ? ඔන්න ආයනවා සියල් කොටසක් ඉවසනවා කොටසක් ඉවසන්නේ. ඔය තුනෙන් හැරෙන්න අපි දෘෂ්ටි අතහරිනවා කියලා අතහරින්න පුළුවන්ද? අපි දෘෂ්ටි අතහරිනවා කියලා මේ දෘෂ්ටි කිසි දෙයකට යමු නොවි අතහරින්න පුළුවන්. බෑ. හැබැයි යන්නේ අතහැරීම බුදුරණවහන්සේ පෙන්නන්නේ. බලන්න දීගණක කොහොම නුවණ තියෙන කෙනෙක්ද ඒ කරුණු කියනකොට ග්‍රහණය කරගෙන ඒ ප්‍රතිපදාවට යන්න. සියල්ල ඉවසනවා කියවත් දෘෂ්ටියක් ඉවසන්නේ නැහැ කියවත් දෘෂ්ටියක්. ඉතින් ඉවසනවා කියන එක වැරදුනොත් සියල්ල ඉවසන්නේ නැහැ කියන එක. සියල්ලම ඉවසන්නේ නැහැ කියන එක වැරදුනොත් කොටසක් ඉවසනවා කොටසක් ඉවසන්නේ නැහැ කියන එක. ওই දෘෂ්ටි දෙකත් එක්ක යනවාමයි. දෘෂ්ටි දෙකත් එක්ක යනවාමයි. ওই සියල්ල ඔක්කොම දෘෂ්ටි ප්‍රහාණය වීමක් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අයංකෝ අග්නිවේශන ලස්සන කාරණාව. දැන් මේ දීඝනගගේ හිත ප්‍රමුදිත කරලා ඒ වගේම ඒ දෘෂ්ටිවල තියෙන ඉක්මවීම ගැන පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ දැන් දීඝනකට දැන් ඉක්ම වෙලා නැහැ නේ ඉක්මවීම ගැන පැහැදිලි කළා මේ ඉක්මවීමට ඒ දෘෂ්ටි ඉක්මවීමට දැන් මේ ප්‍රතිපදාවනේ දෘෂ්ටි ඉක්මවීමනේ භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයයි. එතකොට ඒකට අවශ්‍ය වෙන විදිහට තාත්වික වූ ප්‍රායෝගික විග්‍රහයක් දෙනවා. අයංකෝ අග්නිවේශන කායෝ රූපි චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ. ඔන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා අයං මේ කය අග්නිවේශන මේ කය මේ කය රූපය නෙමෙයි කියන්නේ. මේ කය රූපය නෙමෙයි කියන්නේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ. මෙතන පැහැදිලි කරන්නේ රූපවත් නැත්තම් රූපය කියන කාරණාවට ගැනෙන්න පුළුවන්. කය කියන කාරණාව. කායෝ රූපී කියලා පැහැදිලි කරන්නේ. රූපයට අයද්‍ය. කියන්නේ රූපය කියන විග්‍රහයට යෙදෙන එකක් කියලා කතා කරන්නේ කය කියන එක. රූපය කියන විග්‍රහයත් එක්ක යෙදෙන එකක් මේ කය කියලා කියන්නේ. එතකොට මේ මොකද්ද දැන් කය ගැන කතා කරනවා මේ බත් ව්‍යංජනයන්ගේ අම්මගෙන් තාත්තෙන් හටගත්ත බත් ව්‍යංජන ආදීන් පෝෂණය වන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම් වලින් තියෙන ඒ වගේම මේ විසිරීම් යන මෙන්න මේ විදිහට මේ කය ගැන පැහැදිලි කරනවා. එතකොට මේ කය ගැන ආඝාතෝ ආබහදෝ පරවතෝ පලකොතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සී. තස්මින් කාය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ ගණ්ඩතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සතෝ සෝ කායස්මින් කාය ඡන්தோ කාය ස්නේහෝ කායන් යත සෝ පහියති. අන්න ප්‍රහාණය වෙනවා කියනවා. දැන් මම ඔබට මතකද අපි පැහැදිලි කරලා පෙන්නුවා මේ කය කියන කාරණාවයි මේ දර්ශනයයි ලෝකයයි දෙකක් නෙමෙයිනේ. ඒ කෙනාගේ දියුණුවීමත් එක්ක දකින්න හැටි. දැන් අපි එතකොට කය වෙන එකක් රූප වෙන එක. නැත්නම් රූපයම කය. මේක දකින්න කෝණයත් එක්ක තියෙන්නේ. රූපයම කයද කය වෙන එකක් රූපය වෙන එකක්ද? මේක මේ දකින්න කෝණය එකයි තියෙන්නේ. එහෙම නැතුව මේක දෙකක් එක්ක හෝ එකක් එක කියන එක නෙමෙයි. කොටසක් දානවා කයයි රූපයයි එකක් කියලා තියෙන දෙයක් කොටසක් දානවා මේක දෙකක් කියලා. නැහැ. එහෙම එකක් නෙමෙයි දකින්න කෝණය එක. එතකොට දැන් මේ පැහැදිලි කරන දෘෂ්ටිය ඉක්මවන්න කියපු විග්‍රහය පැහැදිලි කර බුදුරන් වහන්සේ මේ දීඝණකට පැහැදිලි කරනවා ප්‍රකටත්වයේ පෙන්වන මේ කය හැබැයි රූප කියන නිර්වචනය එන කය. රූප කියන නිර්වචනය අතර මහා ධාතුවෙන් හටගත්ත. එතකොට මේ රූප කියන නිර්වචනය එන. එතකොට දැන් අපට දැන් මේකේ අපි ගත්ත රෝගයක් ගෙඩියක් අපට මතක් වෙන්නේ මොකද්ද? කය කුණු වෙලා යනවා කියන කාරණාවනේ.
දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ ඒ කය රූපී බව හම්බවීම, කය අනාත්ම භාවය, ශුන්‍ය භාවය, දුක් භාවය, පරෝකත භාවය, මෙන්න මේ විදිහට දකිනකොට මේ කාමය, කායට තියෙන ඡන්දය, කයට තියෙන ස්නේහය, කය අනුව යන බව, මෙන්න මේක ප්‍රහාණය වෙනවා. එතකොට එහෙනම් අය කය රූපී බවක් කියන කාරණාවත් එක ඒ ප්‍රකට වෙන ආකාරයයි පැහැදිලි කරන්නේ. දැන් එච්චරයි කය ගැන පැහැදිලි කරන්නේ. අග්නිවේශනයට දීගණකට හිතන්න දෙයක් දුන්නා. කය කියන්නේ රූපී බවක් කියන කාරණාව පෙන්නලා. එතකොට ඒක පෙන්නලා තමයි මේ අනිච්ච දුක්ඛ රෝග සල්ල ආබාධ මෙන්න මේ කාරණා පැහැදිලි කරේ. අපට ආබාධ කියන වචනේදී පරෝකත ශුන්්‍යත කියන කාරණා මේවා අපි බලනකොට හැම එකක්ම බලන්න ඕනේ. ඒකේ දුන්න අර්ථය මිසක් අපේ කෝණයේ තියෙන අර්ථය එක්ක නැතුව. දැන් ඕන කෙනෙක් දකිනවනේ කයේ තියෙන ඒ ලෙඩ වෙන ස්වභාවය. ඒක මූලික දෙයක් නේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වන්න යන්නේ ඊළඟට මේ දැන් මේ කය අනෝ යන්නේ නේ. කායයේ ඡන්දේ දුර වෙලා. කාමච්ඡන්දේ නෙමෙයි කාය ඡන්දේ. කායච්ඡන්දේ. කය කියන ඡන්දය. දැන් කය කියන ඡන්දය, කය කියන ස්නේහය, කය අනුව යෑම. එතකොට කය අනුව යන එක, කය කියන ස්නේහය, කය කියන ඡන්දේ, කාමය කියන එක නෙමෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු ඉක්මවනවා. තිස්සකෝ ඉමා අග්නිවේශන වේදනා. අග්නිවේශන වේදනා තුනක් තියෙනවා. සුඛා වේදනා, දුක්ඛා වේදනා, දුක්ඛම සුඛා වේදනා. යස්මින් අග්නිවේශන සමයේ සුඛං වේදනං වේදේති තස්මින් නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති. බුදුරණවහන්සේ පෙන්නනවා දීගණක යම් කිසි මේ වේදනා තුනක් තියෙනවා. වේදනා තුනක් කියන්නේ විදීම් තුනක්. එතකොට විදීම කියන්නේ අර්ථයක් මේ විදීම් තුනක්. මොනවද විදීම් තුන? සැප විඳිනවා, දුක විඳිනවා, අදුක්ඛම සුඛ විඳිනවා. සැප විඳිනකොට අග්නිවේශන දුකයි අදුක්ඛම සුඛයි නෑ. දුක විඳිනකොට අග්නිවේශන සැපයි අදුක්ඛම සුඛයි නෑ. අදුක්ඛම සුඛ විඳිනකොට අග්නිවේශන සැපයි දුකයි නෑ. එතකොට එහෙනම් විඳිනවා කියනකොට කොයි විදිහට විඳිනවා? හැබැයි ඒ තුන් අවස්ථාවක්. සුඛාපිකෝ අග්නිවේශන වේදනා අනිච්ච සංකත පරිසමුප්පන්න. කය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. දැන් මෙතන ඔන්න බුදුරන් වහන්සේ මේකේ පටිසමුප්පාදේ කියන වචන නිර්වචනයක්. එහෙම නැත්නම් තවත් වෙන අර්ථකථනයක්. දැන් අපි දන්න නාම රූප විඥාන සලආයතන ඒ විග්‍රහයක් නේ. පටිසමුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින කියන එකනේ. අපට ඕනතර අර පටිසමුප්පාදේ කියලා මතක් කරනකොට අර 12 විග්‍රහ කළ ඔලුවට දා ගැනීම අපට මතක් කියන්නේ. දැන් මේ දීගණකට කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් උපදින බව. අග්නිවේශන මේ සැප විඳීම. සැප කියන එක නෙමෙයි කියන්නේ සැප විඳීම. සැප විඳීම අනිත්‍යයි, සංකතයි, පටිසමුප්පන්නයි, කය ධර්මයක්, වය ධර්මයක්, විරාග ධර්මයක්, නිරෝධ ධර්මයක්. දුකත් අදුක්කම සුඛයත් මෙන්න මේ විදියයි කියලා බුදුරණවහන්සේ අග්නිවේශනට කියනවා දීගණකට. දැන් බලන්න දීගණක ක්‍රමානුකූලව බුදුරණවහන්සේ දීගණකව හික්මවාගෙන යනවා යථාර්ථය කරා. ඒවම් පස්සං අග්නිවේශන සුතවාරිය ශාවකෝ මෙහිම දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා අග්නිවේශන සුඛායප වේදනා නිබ්බින්දති. සැප වේදනාවට කලකිරෙනවා. සැපටද කලකිරෙන්නේ? සැප වේදනාවට, දුක් වේදනාවට, අදුක්කම සුඛ වේදනාවට. ඊළඟට විරජ්‍යති, විරාගා විමුච්ඡති. විමුක්තස්සින් විමුක්තමති ඥානං හෝති කියන ජත උසිතම් බ්‍රහ්මචර්යං කතකරණිය නාපරං ඉත්තත්තායති පජානාති. අනරහත්ත්‍ය ප්‍රකාශ කරා. ඒවං විමුක්ත චිත්තෝකෝ අග්නිවේශන මේ විදිහට විමුක්ත වුණ යුක්ත කෙනා අග්නිවේශන බික්කු න කේනචේ සංවදති න කේනචි විවදති කිසිම ආකාරයෙන් සංවාදයකට යන්නේ නැහැ, සංවාද වෙන්නේ නැහැ, විවාදයකට යමු වෙන්නේ නැහැ. යංකින්චි ලෝකේ උත්තං තේනේ වෝහරති අපරා මේ ලෝක විවහාරයේ ජීවත් වෙනවා ග්‍රහණය කරගන්න නැතුව අපරාමසන්ති. ලෝක විවහාරයේ ජීවත් වෙනවා ග්‍රහණය කිරීමකින් තොරව ලෝක විවහාරයේ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට දැන් මෙන්න මේ කරුණු ටික දැන් බලන්න ඊටාම කෙටි ධම්මවාදය. ඊටාම කෙටි ධම්මවාදය දීගණකට බුදුරණවහන්සේ දුන්නේ. දැන් අපට මේ පිළිවෙල අපි ගත්තේ නැත්නම් එහෙම දැන් බලන්න ඉස්ලාම දෘෂ්ටියට පහර දුන්නා. ඊළඟට දෘෂ්ටිය එක ගෝචර වූ කයත් එක්ක මේක දකින ආකාරය පිළිබඳව විග්‍රහ කරා.
ඊළඟට ඒ ගෝචරත්වයේදී ඒ ගෝචර භාවයේ ඉක්මවලා මේ විඳීම කියන කාරණාවෙක් විමුක්ත වීම දක්වාම ගිහිල්ලා මේ පැවැත්ම නිවීම දක්වාම පැහැදිලි කරා. දෘෂ්ටියෙන් පටන් අරගෙන නිවීම දක්වාම ඉවර කරා. හැබැයි කෙටියෙන් මේ තේනකෝපන සම්මේන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට පවන් සලමින් වැඩ සිටියා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහිම අදහසක් ඇති වුණා. ඒ තමයි තේසං කිරණෝ භගව ධම්මානං අභිඤ්ඤාය භාග්‍යතුන් වහන්සේ මේ විශිෂ්ට නුවණින්ම මේ ප්‍රහාණය කිරීම අවබෝධ කිරීම පිළිබඳව මේ ධර්මයක් දේශනා කරනවා. ඒ වගේම අතහැරීම පිළිබඳව මේ ධර්මයක් දේශනා කරනවා. මේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දැන් බුදුරණවහන්සේ දේශනා කරන්නේ කාටද? දිගනකට. දැන් බලන්න දැන් පිටින් කියන ධර්මයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගන්න හැටි. මේක අපටනේ වදාරන්නේ. අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බලන්න මේ පරියායට යොමු වෙන හැටි. දිගනකට කියන්නේ පරියායට යොමු වෙන හැටි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒට යොමු වෙනවා. ඉතිහිදං ආයස්මතෝ සාරිපුත්තස්ස පටිසඤ්ඤකතෝ අනුපාදාස සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කැහෙනකොට ආස්වරස්සේ වෙනවා. දීකනකස්ස පන පරිබ්‍රාජක විරජං විතමලං ධම්මචක්ඛු උදපා දීකනක පරිබ්‍රාජකයා ධම්මස උපදවා ගත්තා. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන. අතකෝ දීගණකෝ පරිබ්‍රාජකෝ දිට්ඨ ධම්මෝ පත්ත ධම්මෝ විජිත ධම්මෝ පරියෝල ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ වේසාරජ්‍ය පත්තෝ අපරප්පච්චයෝ සතු ශාසනයේ භගවන්තං ඊතදවොච්ච. ඔන්න බලන්නකො මේ දීගණකට වෙච්ච දේ. දීගණකට දිට්ඨ ධම්මෝ ඒ කියන්නේ මේ දීගණක ඒ එකම ඔහුට ඒ ධර්මයට පැමිණුණා. දෘෂ්ටියට ඒ දකින්න ස්වභාවයට ආව ධර්මයට පැමිණුණා. ඒ වගේම අර චිකිච්ඡාව දුරු වුණා. අවබෝධ ස්වභාවයට ආවා. මෙන්න මේ විදිහට මේ සෝතාපන්න කෙනාගේ ස්වභාවය දැනගත් දහම් තියෙන දැකපු දහම් පැමිණි දහම් දැනගත් දහම් බැසගෙන ඊතර වුණ සැකයෙන් තින්න විචිකිච්ඡෝ මේ කෙසේද කියන එක ඉක්මවෙච්ච විසරද භාවයටපත් වුණා. තව කෙනෙකුගේ උපකාරයක් නැතුව ශාස්ත්‍රීය ශාසනය දැනගත්තා. එතකොට එහෙනම් රූපය මොකද්ද? මට රූපය තේරෙනවා. රූපය උදේවයි දක්නට කියලා දෙන්න මට. ඉතින් මොකද්ද කියමන? මම රූපය දන්න උදේවයි දක්නට කියලා දෙන්න ඕන. රූපය දන්නවා කියලා රූපේ දන්නේ ප්‍රඥාවනේ. දන්නවා කියවන සෝතාපන්නයි. ඉතින් ආය උදේවයි දක්නට කියලා දෙන්න ඕනේ. සත්තු ශාසනය අපරප්පච්චය. අභික්ඛන්තං බොහෝ ගෝතම ස්වාමීනි හරිම ආශ්චර්යයි. ස්වාමීනි හරිම ආශ්චර්යයි. සේතාපි බොහෝ ගෝතම නික්කුජිතං වා උක්කුජ්ජයං ස්වාමීනි හරියට මේ යටට හරෝපදයක් උඩට හැරෙවා වගේ සැඟවෙච්ච දෙයක් විවෘත කළා වගේ මුලා වූ කෙනෙකුට මාර්ගය පෙන්වනවා වගේ අඳුර සිටින කෙනෙකුට රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වපු ධර්මේ නම් ආශ්චර්යයි. අద్භූතයි ස්වාමීනි. ඒසාහම් භගවතං ගෝතමං සරණ මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ධම්මංච බික්ඛු සංඝංච ධර්මයයි බික්ඛු සංඝයයි සරණ යනවා. උපාසකම් මම භවං ගෝතමං දහරේතු උපාසකෙක් හැටියට භාග්‍යවතුන් වහන්සේගම දරා ගන්නාසේක්වා අද පටන් තෙරුවන් සරණ ගියේ උපාසකෙක් හැටියට දරා ගන්න කියලා දීගණක බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. එතකොට බලන්න මේ දීගණක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දීගණකට කියපු පරයය ගොඩක් ගැඹුරුයි. මේක මේ සිද්ධාන්තයක් නෙමෙයි. මේක මේ පරයය දැනගෙන නුවණ වර්ධනය වෙන විදිහට පැහැදිලි කරපු ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව අහක ඉඳපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ පරයයට යමු වෙලා බුදුරයන් වහන්සේ අපටම කියන්නේ කියන හැඟීමෙන් යුක්තව දහම අහද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. දීගණක පරිබ්‍රාජකයා සෝතාපන්න වුණා. ඉතින් ඒ නිසා අපි ධර්මය ඉගෙන ගන්නකොට ඔන්න ඔය කෝණේ අපි තුල තිබුණ නැත්නම් අපට කවදාවත් මේ ධහම දකින්නවා තියා ධහමේ උණුසුමක්වත් ලබන්න බෑ. ධහමේ උණුසුමක්වත් ලබන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ තියෙන පරියායක අපි යොමු වෙන්නට ඕනේ. අපි අද වෙලා තියෙන නිසා ඊළඟ සූත්‍රය සාකච්ඡා කරමු. ඒ තමයි මාගන්ධී සූත්‍රය. ටිකක් දිගයි. අපි කවුරුත් අහලා තියෙනවා. හරිම ලස්සනයි.
ඒවා මේ සුතං එකං සමයං භගවා මං මෙහිමයි ඇහුවේ කියලා ආනන්ද මහරහතන් වහන්සේ පළමු ධර්ම සංගායනාවේදී ඒ 500ක් රහතන් වහන්සේලාට ඉදිරිපත් කරනවා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ කුරුසු විහෙරති. කුරු කියන ගමේ කම්මාස ධම්ම කියන කුරු ජනපද වාසීන්ගේ ගමේ වැඩ වාසය කරා. ඒ ගමේ තිබුණා භාරද්වාජ ගෝත්‍රයේ බ්‍රාහ්මණයෙක් ගිනි පුදන ශාලාවක්. ඉතින් ඒ ශාලාවේ තන ඇතිරිල්ලක බුදුරණවහන්සේ වැඩ වාසය කරා. භාග්‍යතුන් වහන්සේ උදේ කාලේ සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන මේ කම්මාස ධම්ම කියන ගමට පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩම කරලා හවස් කාලේ වනාන්තරයකට ගිහිලා දිවා විහරණය ගත කරමින් වැඩ වාසය කරා. ඉතින් මේ වනාන්තරයේ ඇතුළටම භාග්‍යතුන් වහන්සේ ගිහිලා ඒ රුක් සෙවණක වැඩ වාසය කළේ. ඒ වෙලාවේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයා අතකෝ මාගන්ධිය පරිබ්‍රාජකෝ ජංගහ විහරණය අවිදිමින් යනකොට භාරද්වාජගේ ඒ බ්‍රාහ්මණයාගේ ඒ ශාලාවට ආවා. ශාලාවට එනකොටම දැක්කා අද්දසාකෝ මාගන්ධි පරිබ්‍රාජකයා දැක්කා මේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ මේ තනකොළ වලින් කරපු ඇතිරිල්ල දැක්කා. දැකලා භාරද්වාජගෙන් මෙහිම බ්‍රාහ්මණයා අහනවා. මාගන්ධි අහනවා. කස්වන්නයන් බොහෝතෝ භාරද්වාජ අග්‍යාගාරේ තිනසන්තහරකෝ පඤ්ඤත්තෝ සමනේයා රූපං මඤ්ඤති. මොකද අහන්නේ මේ භාරද්වාජගෙන් අහන භාරද්වාජ මේ ශාලාවේ තන ඇතිරි පන්නවා තියෙන කවුරු වෙනුවෙන්ද? ශ්‍රමණේකට ගැලපෙනවා කියලා මට නම් හිතෙන්නේ කියනවා. අත්තිබෝ මාගන්ධි. ඇත්ත මාගන්ධි. ශ්‍රමණෝ ගෝතමෝ ශාක්‍ය කුල පුත්තෝ ශාක්‍ය කුල පබ්බජිතෝ තංකෝ පන භගවං තං ගෝතමං එවං කල්යාණෝ කීර්ති සද්දෝ අබ්බුග්ගතෝ ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාර සත්තාදිමනුසන බුද්ධ භගවාති. මේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච කල්යාණ කීර්තිනාවයක් තියෙන අරහත් සම්මා සම්බුදුයන් වහන්සේ ඒ අනුත්තර ලෝකවිදු ආදී මෙන්න මේ කීර්තිනාවයක් තියෙන ඒ බුදුරයන් වහන්සේ තස්සේසා බොහෝතෝ ගෝතමස්ස අන්නේ වජ්ජෞතමයන් වහන්සේටයි මෙය පැනෙව්වේ. දුද්දිටං වත බොහෝ භාරද්වාජ්‍ය දස්සාම යේ මයන් තස්ස බොහෝතෝ ගෝතමස්ස බුනහුනෝ සේයාම අද්දසමානි මේ නොදැකපු දෙයක් නොදැක යුත්තක්මයි දැක්කේ. අපට මේක මේ නොදැක යුත්තක්මයි දැක්කේ. අපේ විනාශයක්, කියන්නේ අපට මේක අපේ විනාශයක්මයි මේක. නොදැක යුත්තක් දැක්කේ. බුනනෝ ඒ සෙයෝ අද්දමාස මේ අපි අපට අවඩක්මයි මේකෙන් උනේ. නොදැක යුත්තක් දැක්කේ භාරද්වාජ අපට මේකෙන් අවඩක්මයි උනේ කියලා මාගන්ධිය කියනවා. ඊළඟට භාරද්වාජ වේලේ කියනවා රක්කස්සේතම් මාගන්ධිය වාචං බහුයි තස්ස බොහෝතෝ ගෝතමස්ස කත්තිය පණ්ඩිතායි බ්‍රාහ්මණ පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි සමන පණ්ඩිතාපි. ඔහොම ඔක රකින්න ආරක්ෂා කරන්න ওই වචනේ ඔහොම කියන්න එපා. බොහෝ රජ පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු, ගෘහපති පණ්ඩිතවරු, ශ්‍රමණ පණ්ඩිතවරු විශාල ප්‍රසාදයකින් ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වන පරියාය ඒක හික්මෙමින් කුසල ධර්මයන්ගේ ඉන්නේ කියලා මාගන්ධිය භාරද්වාජ මාගන්ධියට කියනවා. සම්මුඛාජේ මයම් බොහෝ භාරද්වාජ තම් භගවන්තං ගෝතමං පස්සේ යාම සම්මුඛානං වදෙය්‍යාම. මම මේ කාරණාව බුදුරජාන් වහන්සේ ගෞතමයන් වහන්සේ ඉන්න තැනදී නැති තැනදී පැහැදිලි කරනවා. මොකද්ද? බුනහු සමන ගෝතමෝදි ශ්‍රමණයා මේ උපත් නැත්තම් හටගත්ත දේවල් විනාශ. බුනහු කියන්නේ විනාශය, කියන්නේ යමක් විනාශ කරන. මේ විනාශයක් පනවන කෙනෙක් ශ්‍රමණයෝ. තංකීස හේතු ඇයිම කියන්නේ? එවං හි නෝ සුත්තේ ඕවරතිති සචේතං බොහෝතෝ මාගන්ධියස අගරු අරෝචේය මේතං සමනස්ස ගෝතමස්ස අපසුකෝසි බවං භාරද්වාජ වුත්තේන වදෙයි. ඊළඟට මේ මාගන්ධිය කියනවානේ මම ශ්‍රමණයන් හිතිය තැනත් නැති තැනත් මම කියනවා උපත් මේ විනාශයක් පනවන කෙනෙක්. ඒ කියන්නේ යමක විනාශයක් හටගත්ත දෙයක විනාශයක් පනවන කෙනෙක් කියන එකම කියනවා. ඊළඟට එහෙම කිව්වට පස්සේ ඒ විදිහට තමයි යමක විනාශයක් පනවනවා කියලා තමයි අපේ සූත්‍රවල තියෙන්නේ.
මාගන්ධියට කියන සචේතම් බොහෝතෝ මාගන්ධිය අගරු මම ওই කාරණාව ඔබට වරක් නොවේ නම් ඔබ කියන අකමැති නැත්තම් මම ওই කාරණාව බුදුරන් වහන්සේට කියන්නද? ওই කාරණාවම බුදුරන් වහන්සේට කියන්නද කියලා අහනවා. ඔබට ප්‍රශ්නයක් නොවේ නම්. ඊළඟට එහෙම කියන්නද කියලා ඇහුවට පස්සේ මාගන්ධිය කියනවා බලන්න කොච්චර පඬිතුලාද කියලා. හරි කියන්න. හැබැයි මාව රකින්න උත්සාහ කරන්න එපා. කිසිම විදිහකින් මාව රකින්න උත්සාහ කරන්න එපා. ඒක මං කියපු ටික ඒ විදිහටම කියන්න. කිසිම විදිහකින් මාව රකින්න එපා කියනවා. බලන්න කොච්චරනම් මේ මාන්නය කොච්චරනම් ඒකට යොමු වෙලා ඒ දෘෂ්ටිය ඒ කියන්නේ විනාශ කරන කෙනෙක් කියන්නේ දැන් ඕනම කෙනෙකුට තේරෙනවනේ මේ ඉන්න සත්වයක් ඉන්නවා මේ ඇස කන නාසය දිව කය මනසත් එක්ක ලෝකේ ජීවත් වෙලා ඉන්නවා ඊළඟට ඔන්න නිවන් දකින්නවා කියලා එකක් කියනවා එතකොට ඔන්න ඔක්කොම ඉක්ම වෙනවා මෙන්න මේ විදිහට කියනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණාව දී කියනවා මාව රකින්න උත්සාහ කරන්න එපාය කියලා. ඔන්න ඊළඟට බුදුරයන් වහන්සේ මේ සිදුවෙන කාරණා හොඳට බලන්න. අස්සෝසිකෝ භගවා දිබ්බාය සෝත ධාතුය විසුද්ධාය අභික්ඛන්ත මානුසකාය බහාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස මාගන්ධියේන පරිබ්‍රාජකේන සද්දින් ඉමං කතා සල්ලාපං අතකෝ භගවා සායන සමයං පතිසල්ලාන වුට්ටිතෝ යේන බහාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස මේ බුදුරයන් වහන්සේ දිව්‍ය සෝතයෙන් මේ කතා සල්ලාපය ඇහුවා. ඉමං කතා සල්ලාප. අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලාන වුට්ටිතෝ යේන බාරද් මේ කතා සල්ලාපය අහලා භාග්‍යවතුන් වහන්සේ ළඟට හවස් කාලේ නැගිටලා බහරද්වාජ හිටපු භාග්‍යවතුන් වැඩ සිටපු බහරද්වාජගේ ස්ථානෙට වැඩියා. පනෝපු ආසනේ එතෙන්ද වැඩට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආසනේ ඉඳගත්තා. වැඩ සිටියා. අතකෝ බහරද්වාජ ගොත්තස බ්‍රාහ්මණෝ යේන භගවා තේන පස්සංකම. භාග්‍යවතුන් වහන්සේ බහරද්වාජට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? අහුපනතේ බහරද්වාජ මාගන්ධියන පරිබ්‍රාජකේන සද්දින් ඉමං ඒව තිනසත්තහරකං ආරබ්බ කෝචිදේව කතා සල්ලාපේදී මේ තනකොළ මේ තන ඇතිරිල්ල මුල් කරගෙන මාගන්ධියක කතා සල්ලාපයක් ඇති වුණා නේද කියලා බුදුරජාන් වහන්සේ අහනවා. කාගෙන්ද අහන්නේ? බහරද්වාජගෙන්. ඊළඟට එහෙම ඇහුවට පස්සේ බහරද්වාජ කියනවා එවන් උත්තේ බහරද්වාජ බ්‍රාහ්මණෝ බහරද්වාජ බ්‍රාහ්මණියා ලොමු දහගත්තා. සංවේගයටපත් වුණා. බය වුණා. ඊළඟට බය වෙලා කියනවා එච දේවකෝපන මයම් බොහෝතෝ ගෝතම මම භාග්‍යවතුන් වහන්සේට මේ සියල්ලම පැහැදිලි කරන්න හිටියේ. අතචපන භගවන් ගෝතම මං අහන්න කලින් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ආයන්චිදම් භගවතු බහරද්වාජ ගෝතමස්ස බ්‍රාහ්මණ සද්දින් මෙන්න මේ එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේට දැන් මේ කාරණාව පැහැදිලි කරන්න හිටියේ කියලා දැන් මේ කාරණාව පැහැදිලි කරන්න යොමු වෙලා පැහැදිලි කරමින් හිටියා. මෙහෙම කතාව යෙදෙනකොටම මේ මාගන්ධිය අහපව් ආවා. එනකොට අර කතාව සම්පූර්ණ කරන්න බැරි වුණා. අතරමඟ නතර වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ළඟට දැන් මාගන්ධියත් ආවා. දැන් ওই වගේ කතා සල්ලාපයක් ගියාට පස්සේ ඒ ගැනමත් කතා කරලා තියෙදි ඒ කෙනාමත් ආවට පස්සේ අපි නම් මොකද්ද කරන්නේ? ඇත්තද බුදුරණවහන්සේත් සමහර අවස්ථාවල කතා කරනවා. ඒතකොට දැන් අපි මෙතන බලන්නට ඕනේ භාග්‍යවතුන් වහන්සේ මාගන්ධියට මේ කාරණාව කතා කරන්න යන්නේ එයාට අවබෝධ කරන්න ඕන විදිහට. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ප්‍රශ්න විසඳන කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්ත කෙනා විමුක්තිය කරා යොමු කරන මාර්ගයක්. මග්ගඤ්ඤු මග්ගවිදෝ මග්ගකෝවිදෝ නැත්නම් උසාවියක නඩුකාරයෙක් නෙමෙයි බුදුරණවහන්සේ කියන්නේ. බුදුරණවහන්සේ කියන්නේ මග උපද්දවන්නේ. එතකොට මේ මාර්ගයේ උපද්දවන්නයි භාග්‍යවතුන් වහන්සේ හැමදේම කරන්නේ. දැන් මෙහිම ආවට පස්සේ මාගන්ධිය බුදුරන් වහන්සේත් එක්ක මේ කතා කර ඉන්නකොට බාරද්වාජ තියෙන මාගන්ධිය ආවට පස්සේ මාගන්ධිය දෙන්න ආවා. ඊළඟට ආවට පස්සේ මාගන්ධියට බුදුරන් වහන්සේ මෙන්න එහෙම පැහැදිලි කරනවා. මොකද්ද පැහැදිලි කරන්නේ? චක්කුංකෝ මාගන්ධිය රූපාරාම රූපරතං රූප සම්මුදිතං තං තථාගතස්ස දන්තං ගුත්තං රක්කිතං සංවතං තස්සච්ච සංවරාය ධම්මං දේසීති. දැන් බුදුරණවහන්සේ මේකෙන් ගත්තේ මොකද්ද? බුදුරණවහන්සේ මේකෙන් ගත්තේ අර මාගන්ධියලගේ සූත්‍රවල තියෙනවා කිව්වනේ.
මොකද තියෙන්නේ? මාගන්ධියලගේ සූත්‍රවල තියෙනවා කිව්වා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් විනාශය පනවන කෙනෙක්. විනාශ වීමක් පනවන කෙනෙක්. ඔන්න ඕක තමයි බුදුරණවහන්සේ මේ දැන් මාගන්ධීට මේක කියන්න බුදුරණවහන්සේ ගත්තේ. උදාහරණ පරියාය ඉස්මතු කරන්නේ. මාගන්ධී මේ ඇස කියන්නේ ඇස කියලා කියන්නේ රූපේ ආරාම කරගෙන. රූපයට ඇලිලා. රූප රතං, රූප ආරාමං, රූප ආරාමේ. ඒ කියන්නේ ඇස කියන්නේ මොකද්ද? රූප කියන වාසස්ථානේ. රූප කියන ඇලීම. රූප කියන පිළිගැනීම. ඔක තමයි ඇස කියන්නේ. මොකද්ද ඇස කියන්නේ? රූපය කියන ආරාමේ, වාසස්ථානේ. රූපය කියන ඇලීම. රූපය කියන බැස ගැනීම. ඔන්න ඕක තමයි ඇස කියලා පැහැදිලි කරන්නේ. තං තථාගතස්ස. තථාගතයන් වහන්සේ යන්නේ දන්තං, ගුත්තං, රක්කිතං, සංවතං. තථාගතයන් වහන්සේ මොකද කරේ? දමනය කළා. ඒ වගේම රැක්කා. ආරක්ෂා කරා. දන්තං, ගුත්තං, රක්කිතං දමනය කළා, රැක්කා, ආරක්ෂා කරා. එතකොට දමනය කළා, රැක්කා, ආරක්ෂා කරා තස්සච සංවරාය ධම්මං දේශේති. ඒ වගේ මේ සංවරය පිණිස ධර්ම දේශනා කරන්නේ. ඉදන්නුතේ ඒතේ මාගන්ධිය සන්දහාය භාසිතං. ඉතින් එහෙම තියෙද්දී ඔබ කියනවාද මේ බුනහු සමනෝ ගෝතම ශ්‍රමණයා මේ විනාශයක් පනවන කෙනෙක්? ඒත දේවකෝ පන මේ ගෝතම මං එහෙමයි කියන්නේ බුනහු ශ්‍රමණයන් මේ විනාශය පනවන කෙනෙක් කියලා. ඔය කාරණු කොච්චර මේ මං ওই කාරණා හැම එකක්ම සලකාගෙන තමයි හැම එකක්ම දැනගෙන තමයි කියන්නේ ශ්‍රමණ ගෞතමිය විනාශය පනවන කෙනෙක් කියලා මම කියන්නේ අපේ දේශනාවල අපේ සූත්‍රවලත් ඒක ඒ විදිහටම තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ රූපය ගැන නතර වෙන්නේ නැහැ. සෝතංකෝ මාගන්ධී සද්ධාරාම. මාගන්ධී මේ සද්දේ වාසස්ථාන, සද්ද වාසස්ථානේ. ඒ වගේම සද්ද රතිය, සද්ද පිළිගැනීම. මෙන්න මේක තමයි සෝතේ කියන්නේ. කන කියන්නේ. අන්න ඒක රැකීම ආරක්ෂා කිරීම දමනය කිරීම කියනවා. ඉතින් එහෙම කියද්දි මාගන්ධිය ගැලපෙනවද? ඒ කියන්නේ මේ බුනහු සමන කියන එක එහෙම කියනවද? ඔව් කියනවා. අපි දන්න හැටියට මේ දේශ සූත්‍රවල තියෙන එකම තමයි. එහෙමයි තමයි කියන්නේ. ওই විදිහට ඇස රූපාරාමේ, රූපවාසස්ථානේ, කන සද්දවාසස්ථානේ, නාහේ ගන්ධ වාසස්ථානේ, දිව රස වාසස්ථානේ, කය පොට්ටබ්බ වාසස්ථානේ, මන ධම්ම වාසස්ථානේ. එතකොට මෙන්න මේ විදිහට මේ වාසස්ථාන කරගෙන ඉන්න ආකාරය පැහැදිලි කරලා ඒ රැකීම ආරක්ෂා කිරීම ගැන පැහැදිලි කරලා අන්න ඒ සඳහා ධර්ම දේශනා කිරීමත් බුදුරණවහන්සේ පෙන්වනවා. ඉතින් මේ බුනහු සමන ශ්‍රමණයෝ විනාශය පනවන කියන ගැලපෙනවද? ඔව් ගැලපෙනවා කියනවා. එහෙම තමයි අපි දන්න දේ තියෙන්නේ කියලා ඒත් පැහැදිලි කරනවා. දැන් බුදුරණවහන්සේ මේ කරුණ ටික මෙයාට පැහැදිලි කරන්නේ දැන් එයාගේ තිබිච්ච කාරණාව එක්ක තමයි මේ ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට දැන් එකපාරට දැන් අපි නම් හිතන්නේ එකපාරටම කියලා දාන්නනේ. ඒ කියන්නේ අපට නැහැනේ බුද්ධඥානියක්. අපි හැම වෙලෙම අපි කරන්නේ මේ අමුතු විදිහේ එකක්නේ. දැන් මේ ක්‍රමානුකූලව හික්මීමනේ. දැන් මෙයාට මේ විදිහට මේ මාගන්ධියට කියනකොට එයා ඒ කියපු කාරණාවට ඒ කාරණාවට තවත් අනුගත වුණාට ඒ කියපු කාරණාව නොයෙදෙන ආකාරයට භාග්‍යතුන් වහන්සේ කරුණක් කිව්වා. එයාගේ දෘෂ්ටි නිසා පිළිගන්නේ නැතුණාට අර එයාට ඇතුළෙන්ම ඒක නොයෙදෙන ආකාරයට කරුණක් කිව්වා. දේශනා කළා. දැන් එවැනි දැන් තියෙන චින්තනය ඒකත් එක්ක හැදිලා තියෙන්නේ. තංකිම්මඤ්ඤසි මාගන්ධි දේකච්චි චක්කවිඤ්ඤේ රූපෙහි පරිවාරිත පුබ්බේ. ඊළඟට බුදුරණවහන්සේ අහනවා මෙන්න මේ විදිහට මාගන්ධිය මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ? ඇසින් දත යුතු රූපවල ඒ කියන්නේ ඇසින් දත යුතු රූප තියෙනවා ඉෂ්ඨකාන්ත මනාප. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප කාමයේ ඇති කරන. එතකොට දැන් මේ පැහැදිලි කරන්නේ ඇසින් දැන ගැනීම ගැනද ඇසින් දැනගන්න රූපයන් ගැනද? ඇසින් දැනගන්න රූපයන් ගැන. ඇසින් දැන ගැනීම ගැන නෙමෙයි ඇසින් දැනගන්න රූපයන් ගැන. දැන් මේ ටික භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකක්ද? දැන් අර කියපු කාරණාව තවදුරටත් තහවුරු කරන්න. ඒක ඉස්මතු කරන්න. ඒ රූපයන්
ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප කාමයේ ඇති කරන රූපයන් තියෙනවා. ඒතකොට කාමයේ ඇති කරන නිසා කාමයේ නෙමෙයිනේ. එතකොට මේ ඇසින් දැන ගැනීම නෙමෙයි කතා කරන්නේ ඇසින් දැනගත දත යුතු රූප පිළිබඳ. ඒ නිසා මේ චක්කු විඥානය කියලා මේ ඇසේ විඥානය කතා කරනවා නෙමෙයි මේ ඇසේ දැන ගැනීම කතා කරන්නේ මේ ඇසේ දැන ගැනීම රූප. සෝ අපරේණ සමේන රූපාන් දැන් ඒ විදි රූප වලට ඔන්න යම් කිසි කෙනෙක් මේ ඉෂ්ඨකාන්ත මනාප මෙහිම රූප තියෙනවා. සිතාලවල් හතරෙන් වාසය කරනවා. යම් කිසි විදිහකට ඔන්න මේ විදිහට සිතාලවාගෙන වාසය කරනවා. සෝ අපරේණ සමේන ඊ පස්සේ කාලේදී රූපානං ඒව සමුදයන්ච මේ රූපය හට ගැනීම අස්තංගමී ආස්වාදී ආදීන නිස්සන යතහ භූතං විදිත්වා යථාර්ථ වශයෙන්ම දැන් මේ රූපය පිළිබඳව මේක කියන්න කලින් බුදුරණවහන්සේ ආරාම කරගෙන හිටියා කතා කරානේ. එතකොට රූප වාසස්ථානීය කියනට ඇහැ කතා කරන්න තියෙන්න පුළුවන්ද? රූප වාසස්ථානීය රූප රතිය රූප සමුදිතය කියනකොට ඇහැ කතා නොකර ඉන්න පුළුවන්ද? බෑනේ. ඇහත් එක්කම තමයි ඉදිරිය තියෙන්නේ. එතකොට දැන් මෙන්න රූපී ආස්වාද ආදීනෝ නිස්සරණය කියන මෙන්න මේ කාරණාව යථාර්ථ වශයෙන් දකිනකොට රූප තණ්හාව රූපයට ආසාව නෙමෙයි රූප තණ්හාව. රූප තණ්හා පහය. රූප ආසාව ප්‍රහාණය වෙනවා. රූප හෙවිල්ල ප්‍රහාණය වෙනවා. සම්පූර්ණයෙන් දුරු වෙනවා. පිපාසාව සංසිඳෙනවා. ආධ්‍යාත්මී සංසිඳිලා වාසය කරනවා. එතකොට දැන් අපිට යන්නේ හැම වෙලෙම රූපයේ දෙයක් හැටියට දැන් අපි දීඝනක සූත්‍රයේ කතා කරේ. කය කියනකොට රූපවත් කියන කාරණාව. ඒ කියන්නේ කය කියන කාරණාව මේ රූපයට අයිති රූපය කියන විවහාරයක් යෙදෙනවා කියන එක. අන්න ඒ වගේ දැන් මෙතන මේ පැහැදිලි කරන්නේ මොකද්ද මේ රූප කියන කාරණාව. ඒතකොට රූප කියන කාරණාව නේ ආරාමයේ වෙලා තියන්නේ ඇහි. එතකොට දැන් ඒ රූප තණ්හාව රූපයට නෙමෙයි රූප තණ්හාව. අපි දැන් රූපයට කියලා ගත්තොත් අපේ රූප වෙනම තියෙනවනේ. දැන් අපි අතනතර කය වෙනම තියෙනවා කියලා ගන්න යන්නේ. දැන් මේ රූප තණ්හාව. රූප තණ්හාව රූප පරලා රූප රෙවිල්ල මේ ඔක්කොම දුර වෙනවා. විපාක සංසිඳන ආධ්‍යාත්මේ නිවෙනවා. ඊමස්සේ පනතේ මාගන්දී කිමු. දැන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න දෙයක් නැහැ ගෞතමයන් වහන්සේ. කියන්න දෙයක් නැහැ. දැන් කලින් කිව්වා නෑ කොච්චර කිව්වත් විනාශය තමයි පණවන්නේ කියලා අපේ මේකත් එක්ක. දැන් කියන්න දෙයක් නෑ ගෞතමයන් වහන්සේ. දැන් කියන්න දෙයක් නෑ කියනවා. ඔන්න දැන් ටික ටික වෙනස් වෙනවා. දැන් ඒ රූපය ගැන මේ කතා කරන්නේ. ඒ රූපය හැබැයි මේ කාමය ගැන මේ කතා කරන්නේ. හැබැයි අර රූපය ඒක මුල් කරගෙනම ඔන්න දැන් කාමය ගැන කතා කරන්නේ. ඔය විදිහටම අහනවා කනින් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයෙන් දත යුතු පහස පොට්ටබ්බ මේ කාමයන්ට හිත වූ මෙන්න මේවා විඳපු කෙනෙක් පසු කාලයේ ආස්වාද ආදී නිසන තහතින් දැකලා සංසිඳිලා දැකලා කාම තණ්හා මේ පොට්ටබ්බ පරිලාහය පොට්ටබ්බ තණ්හා පහස තණ්හා පහස සෙවිල්ල සම්පූර්ණයෙන් දුරු කරලා ආධ්‍යාත්මේ සංසිඳෙනවා. දැන් ඔබට මොකද්ද කියන්න තියෙන මාගන්දී? නෑ කිසිවක් කියන්න නෑ ගෞතමයන් වහන්සේ. බවත් ගෞතමයන් වහන්සේ කිසිවක් කියන්න නෑ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අහංකෝපන මාගන්දී පුබ්බේ අගාරිය භූතෝ සමානෝ පංචහි කාමගුණෙහි සම්මිප්පිතෝ සමංගී භූතෝ පරිචාරේසි. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මාගන්දීයේ ඉස්සර මම ගිහි කාලේ ගිහි ජීවිතේ ඉන්නකොට මම පංචකාමයන් මේ හොඳට භුක්ති විඳා. පංචකාමයන් මම හතර වෙමින් හිටියා. ඒ තමයි චක්කු විඤ්ඤේ රූපේ ඉෂ්ඨකාන්තව ඇසින් දත යුතු රූප, ඊළඟට ඇසින් කනින් අස යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගන්ධ, දිවෙන් දත යුතු රස, කයින් දත යුතු පහස. මෙන්න මේවා හොඳට මම ඒව හතට වෙවි හිටියේ. කවුද? බෝධිසත්වයෝ. මට මෙහෙමත් තිබ්බා. ඒක වස් කාලයට එක මාලිගාවක්, හේමන්තයට එක මාලිගාවක්, ගිම්හානයට එක මාලිගාවක්. මම පංච දූර වාදනයෙන් පිරිවරාගෙන හතට වෙවි හිටියේ. මම මාලිගාවේ යටමහලට බහින්නේ නෑ. කියලා මෙන්න මේ විදිහට මේ කාමයන් භුක්ති විඳින්න හැටි බුදුරණවහන්සේ පැහැදිලි කරා බෝධිසත්ව කාලේ. සෝ අපරේණ සමයේන කාමානංගියොස් මම පස්සේ මේ කාමයන්ගේ සමුදය ආස්වාදය ආදීන නිසන්න තහර්ථ වශයෙන් දැක්කා. දැන් එතකොට දැන් අර
දැන් කාමයේ පරිභෝග කරපු විදිය පැහැදිලි කරේ වස්තුවකට දීලා නෙමෙයි. වස්තුවයි කාමයේ පරිභෝගයයි දෙකකුත් නෙමෙයි. මේ කෝණයත් එක්ක පැහැදිලි කරන්නේ. එතකොට මේ චක්කු විඤ්ඤාය රූප කියලා පැහැදිලි කරන්නේ. අසින්ද අතීත රූපනේ. මෙන්න මේක පිළිබඳව. එතකොට මේ සමුදය අෂ්ටාංගමේ ආදීන නිස්සාරණ තහත් වශයෙන් දැකලා කාම තණ්හා පහයි කම්මල්ලම් පට වෙනද? කාම තණ්හාව කාමයට තණ්හාව නෙමෙයි කාම තණ්හාව. කාම තණ්හාව ප්‍රහාණය. මොකද කාමයට තණ්හාව කියන්න බෑනේ. කාමයේම තණ්හාවක්නේ. සංකප්ප රාග පුරුසස කාමෝනේ. කාමයේ කියන්නේ. එතකොට අය කාමයට තණ්හා කරනවා කියන්න ඕනේද? ඕනේ නෑනේ. කාමීම කියන්නේ තණ්හාවක්නේ. සංකල්ප රාග පුරුසස්ස කාමෝ කියන එකනේ. කාම තණ්හාව. සෝ අඤ්ඤෝ සන්තේ පස්සාමි කාමේසු අභීතරාගේ කාම තණ්හානි කජ්ජාමි කාම පරලාහි පරදහය කාමී පටිසේවන්තු සෝ තේසං න පිහේමි න තත්ත අභිරමි තං කීස හේතු යා භයක් මාගන්දිය රත්ති අඤ්ඤත්තේව කාමී අඤ්ඤත්ත අකුසලේ ධම්හි අපි දිබ්බං සුඛං සමාධියන්තිට යන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට යථාර්ථය දැකලා මාගන්දියම මේ කාමයන් දුරු කළා කාම තණ්හා මේ ඔක්කොම දුරු කරා කාමයේ සේවනය කරන සත්‍යෝ දැක්කට පස්සේ මට ඒකට රුචියක් නැහැ කැමැත්තක් නැහැ හිත නැමෙන්නේ නැහැ ඒකට රුචියක් නැහැ ඒකට කැමැත්තක් නැහැ ඒකට නැමෙන්නේ නැහැ මොකද මේ කාමයන්ගේ තියෙන පිපහසාව මේ සියල්ලක්ම නැති කරා ඒ සියල්ලක්ම ඉක්මුවා ඒ නිසා මට ඒව ඇලෙන්නේ නැහැ රුචියක් නැහැ කැමැත්තක් නැහැ තංකේස හේතු ඇයි තම් බයම් මම දකිනවා බයක් දකිනවා මාගන්දී මම මේකේ බයක් දකිනවා කාමයන්ගේ බයක් අකුසල ධර්මයන්ගේ මේ මෙන්න මේවා මේ ඇලීමේ තිබෙන බය දකිනවා ඒ වගේම දිව්‍ය සැපයට ඉක්මවපු සමාධියක පිහිටලා ඉන්නේ තායන් රතිය ඉතින් ඒකත් එක්ක මම හීන දෙයකට මොකට ආස කරනවා සිතාලවන්නේ නැහැ හීන දෙයකට සේතාපි මාගන්දී උදාහරණයක් බුදුරණස් දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඉන්න දැන් මේකෙදි ගන්න එපා මේ කම්සප්ප පිටින කට දිව්‍ය ලෝක යනවා කියන මේ උදාහරණයක් දෙන්නේ දැන් කම්සප්ප පිටින දිව්‍ය ලෝක යනවා ඉන්නවනේ ඇයි පින දහම් කරනවනේ දැන් මේ පෙන්නන්නේ කම්සප්ප පාදක කරගෙන මොකද අපි කෑලිනේ ගන්න දක්ෂ ඒකට කම්සප්ප පාවිච්චි කරලා ඉන්න කෙනෙක් පිළිබඳව සමහරට පින් කරලා මොනවා හරි ඇති අපි දන්නේ කර්ම විපාක අපට අදාළ නැහැ නේ අපට අචින්තිය විශයක් නේ මහා ධනයේ තියෙන ආඩ්‍ය වෙලා ඉන්න පංචකාමී හතර වෙන ගෘහපතියෙක් ඉන්නවා ඉතින් මේ ගෘහපතියා මේ ඇස කන නාසය දිව කය කියන මෙන්න මෙව්වා ඊටාම හතුටින් පිනවනවා. ඔහු කය මිදිලා කය අන්නේ කය සුචරිතي හැතිරිලා. එතකොට නිකන් නෙමෙයිනේ. දැන් යා පංචකාමයන් භුක්ති විදිනවා. සෝ කායේන සුචරිතං චරිත්වා වාචා සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා. එතකොට බලන්න පංචකාමයන් හොඳට භුක්ති විදිනවා. හැබැයි කයෙන් වචනෙන් මනසේ සුචරිතي හැසිරෙනවා. ලේසි වැඩක් නෙමෙයි ඉතින් එහෙම දෙයක් කරන එක. කය බින්ද මරණට පස්සේ තාවතින්ස දිව්‍ය ලෝකේ යනවා. ගිහිල්ලා සෝ තත්ත නන්දන වනි. ඔහු නන්දන වනි දිව්‍ය අප්සරාව පිරිවරාගෙන සතුටින් වාසය කරනවා. ඉතින් එහෙම වාසය කරන කෙනෙකුට පංචකාමයන්ගේ සතර වෙන ගෘහපතියෙක් දකිනකොට ඔහුට මොකද හිතෙන්නේ? මේ පංචකාමයන්ගේ හතර ඉන්න මේ දිව්‍ය අප්සරාවන් සමග හතර ඉන්න ඒ මිනිස්සයා ඒ දිව්‍යයට පංචකාම මිනිස්සෙක් දකිනකොට ඒකට රුචි වෙනවද අහප වෙන්න හිතනවද නැහැ කියනවා. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මේ දිව්‍ය කාමයන් කියන එක ඊටාම ප්‍රණීතයි. පංචකාමයන් වගේ නේ පංචකාමයන් කියන්නේ මනුෂ්‍ය කාමයන් කියන්නේ හීනයි කියලා බුදුරණවහන්සේක පැහැදිලි කරලා ඒව මේකෝ මාගන්දී අන්න ඒ වගේ තමයි මාගන්දීම ගිහි කාලේ මම පංචකාමයන් වල හතුට වෙලා හිටියා මම මේ විදිහට සැප වින්දා මම මේ මාලිගා තුනක වාසය කරා මේ කාමයන්ගේ ආස්වාද ආදීන නිස්සන තහත් වශයෙන් දැකලා මම ඒ නික්මුණාට පස්සේ මේ කාමයන් පිළිබඳව දකිනකොට මම ලබන ආධ්‍යාත්මික සැනසීම මොකද කාමයන්ගේ සැපයක් තියෙනවනේ මේ ලබන ආස්වාදයේ සැනසෙල්ල දකිනකොට සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික හිත බැසගෙන ඒ ආධ්‍යාත්මික සමාධියටම යමු වෙන්නේ. අරවට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ මාගන්දී. එතකොට දැන් මේ අර කාමයන් පිළිබඳව දැන් පැහැදිලි කරලා දැන් බලන්න මේ මාගන්දීයට අර ආයතනයන්ගේ විනාශයක් පනවන්නේ නැහැ කියන කාරණාව කතා කරා. ඊළඟට මේ කාමයන්ගේ වාසස්ථානීය ආරාමයේ කරගෙන ඉන්න ආකාරය නැත්නම් මේ කාමයේ පිළිබඳව කතා කරා මේ කාමයන්ගේ පරිලාහය කාමයන්ගේ දැවිල්ල පිළිබඳව කතා කරා දැන් ඊළඟට බුදුරයන් වහන්සේගේ බෝධිසත්ව කාලයේදී මේ කාමයන් ඉක්මවීම පිළිබඳව කතා කරනවා
අර කාමනන්දිය ඉක්මවීම භාග්‍යතුන් වහන්සේගේ පැහැදිලි කිරීම භාග්‍යතුන් වහන්සේ ජීවිත පැවැත්ම ගැන කතා කරනවා. තව උදාහරණයක් පැහැදිලි කරනවා. සේතාපි මාගන්ධී කුට්ටි පුරුෂෝ ආරුගතෝ හරියට මාගන්ධී මෙන්න මේ වගේ. ඒ තමයි කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හොඳටම වැඩි වෙලා පැසවල පණුව ගහලා පණුව තුවාල කරනවා. එතකොට මේ ඔහු නියපත වලින් කහනවා, ගිනි අඟුරකින් තවනවා. යාළු මිත්‍ර ඥාතීන් එකතු වෙලා මොකද කරන්නේ? ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා කුෂ්ඨය රෝගයට බෙහෙත් දෙනවා, සුවපත් වෙනවා. ඉතින් සුවපත් වෙච්ච කෙනෙකුට හිතෙනවද ඒ කුෂ්ඨයක් කසන කෙනෙක් දකින්නකොට අහපව් මේ අනේ මටත් මේ ආය කහන්න තියෙනවනේ, අනේ මටත් ආය ගිනි තවන්න තියෙනවනේ කියලා මෙහිම හිතනවද අහනවා. නෑ, එහෙම හිතෙන්නේ නෑ. ඒ ඇයි? අර සුව වෙච්ච නිසා. රෝගයක් ඇති විටයි ඒක හම්බ වෙන. නමුත් රෝගිය බෙහෙත් කළ යුතු දෙයක් දෙන්නේ නෑ. ඉතින් ඒ නිසා හිම දෙයක් වෙන්නේ නෑ. එතකොට දැන් මේ උදාහරණය පෙන්වුවේ අර කාමයට. මොකද්ද කාමයට උදාහරණය පෙන්වුවේ? තුවාලෙද? නෑ. කුෂ්ඨයෙන් තවන එක. ඒකටයි කාමයේ පෙන්වුවේ. එතකොට දැන් ඔන්න මාගන්ධියට ටික ටික අර මේ කාමයේ පිළිබඳව පැහැදිලි කරනවා. මොකද්ද මේ කාමය? දැන් එතකොට බදුරයන් වහන්සේ අර දෘෂ්ටියේ ඉඳලා දෘෂ්ටියට පහරක් එල්ල කරමින් ඒ දෘෂ්ටිය අයින් කිරීම සඳහා වැඩපිළිවෙලක් ඉස්මතු කරමින් යනවා. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ වගේ තමයි මාගන්ධී ඉස්සරම පංචකාමයෙන් භුක්ති විඳින්මින් හිටියා මේ විදිහට සැප සම්පත් ලැබමින්. ඊට පස්සේ සමුදය අස්තංගමයේ ආස්වාදය ආදින නිස්සාරණේ මෙන්න මේවා යථාර්ථය දැකලා මොකද වුනේ? මමට දැන් අර ඒ පංචකාමයේ භුක්ති විඳිනයි දකින්නකොට මට කිසිම අභිරතියක් නැහැ. මම ඊට වඩා දිව්‍ය සුඛයේ ඉක්මවපු සමාධියක් ආධ්‍යාත්මය ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මාගන්ධියට පැහැදිලි කරනවා. ඊළඟට මහගන්ධියට බුදුරජාණන් වහන්සේ ආයෙ පැහැදිලි කරනවා තවත් මේ කුෂ්ඨයක උදාහරණයක් අරගෙන. මාගන්ධිය කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. ඔහුගේ හොඳටම වැඩි වෙලා පණුව ගහලා තුවාල වෙලා ඊළඟට පණුව කකා ඉන්නේ. මේ ඊළඟට කියන්නේ තුවාල පණුව කනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒකේ ආස්වාදයේ කියන්නේ ඔහුගේ අර මේ දාහය නිසා ගිනි අඟුර තවනවා නැත්තම් නියපොත වලින් කහනවා. යාළු මිත්‍ර ඥාතින් එකතු වෙලා ඔහු වෛද්‍යවරයෙක් ළඟට එක්කරන් යනවා. එක්කරන් ගියාට පස්සේ ඔහු ඒ රෝගයෙන් මිදෙනවා. නිරෝගී වුණාට පස්සේ සුවපත් වුණාට පස්සේ ඔහුට සිතුමනාපේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් යම්කිසි කෙනෙක් ඊට පස්සේ බලවත් පුරුෂයෙක් 4 දෙනෙක් ඇවිදිලා අත්පා කකුල් මේ ඔක්කොම අල්ලගෙන අර ගිනි අඟුරේ තවන්න හදනවා. තවන්න ඇදගෙන යනවා. එතකොට මොකද කරන්නේ? ඇඟ එහිට මෙහිට කරකවලා බේරෙන්න හදනවා. දඟලන්න හදනවා. දඟලනවා. ඇයි එහෙම කරන්නේ? ඒක රස්නයක්, ඒක දාහයක්, ඒක දුකක්, ඒක පීඩාවක්. අර පුච්චන එක. මාගන්ධී ඉතින් ඔබ මොකක්ද හිතන්නේ? අර කලින් එහෙම උනේ නැහෙනේ. කලින් ෂෝක් එකට ඒකට කැමැත්තෙන් හිටියානේ. කලින් කැමැත්තෙන් එකට හිටියා. ඉතින් බලන්න මාගන්ධියට මේක යොමු වෙන හැටි. ස්වාමීනි ඒ විදිහට කලින් එහෙම කැමැත්තෙන් හිටියේ ඔහුට ඒ අවස්ථාවේදී ඒක සුඛ සංඥා විපරීත සංඥාව බවටයි පත් වෙලා තිබුණේ. ඒ කියන්නේ ඔහුගේ ජීවිතේ ඒ කියන්නේ අර සංඥාව විපරීත වෙලායි තිබුණේ. විපරීත සංඥාවෙන් බැහැගෙන තිබ්බේ. ඒතර සංඥාව විපරීත වෙච්ච නිසා තමයි අර දුක හොඳ වුනේ. නමුත් ලෙඩේ හොඳ වුණාම හැම විපරීත වෙලානේ. ලෙඩේ හොඳ වුණාම මොකද වෙන්නේ? විපරීත බව දුරු වෙච්ච නිසා ඇත්තටම දුක. අන්නේ වගේ කියනවා මොකද්ද? මෙන්න මේ කාමයේ කියලා කියන්නේ. ඒව මේවකෝ මාගන්ධි අතීතම්පි අද්දානං කාමං දුක්ඛං සම්පස්සමාවචේව. මහා මේ අතීතයේ කාමයේ දුකක් මහා පරිලාහයක් මේ තියෙන්නේ. අනාගතයේත් එහෙමයි කාමයේ කියන්නේ මහා දුකක් මහා පරිලාහයක්. වර්තමානයේත් මේ දැනුත් කාමයේ කියලා කියන්නේ ඒතරහි පච්චුප්පන්න. මේ දැන් වර්තමානයේ කාමයේ කියන්නේ මහා දුකක් මහා පීඩාවක් මහා පරිලාහයක්. සත්‍යයා මේ කාමී අවිතරාගී කාම තණ්හයි මේ කාමයන්ට රාගේ දුරු නොකරපු නිසා මේ සත්‍යව කජ්ජ මානක් මේ කාමයන් විසින් විනාශ කළා. කාමයන් විසින් මේ කාලා දානවා. කාමයන් විසින්. එතකොට මෙන්න මේ විදිහට මේ කාමයෙන් කාලා දාන කාම දාහෙන් දැවි දැවි ඉන්න මෙන්න මේ සත්‍යයා මේ දුක් පහසක් මේ කාමයේ කියන්නේ දුක් පහසක් සැපයි කියලා ඉපද සංඥාවෙන් ඉන්නවා.
මොකද්ද? මේ කාමයේ කියලා කියන්නේ දුක් පහසක්. දුක්ඛං සම්පස්සං සේව කාමේසු සුඛත්ති විපරිත සංඥා. විපරිත සංඥාවෙන් ඉන්නේ සැපයි කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිනවමින් මේක දුකක්. විපරිත සංඥාවක් වෙනවා සැපයි කියලා. සීතාවි මාගන්ධි ආය බුදුරණස් උදාහරණෙ තව විස්තර කරලා පෙන්නනවා. දැන් ඔන්න ඒ කුෂ්ඨයේ උදාහරණෙ පෙන්නවා. ඉස්ලාම් පෙන්නවා කාමයේ කුෂ්ඨයට උපමා කරලා ඊළඟට මේකේ විපරීත භාවය ඉස්මතු කරලා පෙන්නවා. දැන් මේ මාගන්ධියගේ හිත සකස් කරනවා. මාගන්ධිය අර බුදුරණවහන්සේගේ දහමට යොමු වෙන සත්‍ය දර්ශනය කරා යොමු කරනවා. මාගන්ධිය මෙන්න මේ වගේ හිතයක්. ඒ තමයි මාගන්ධිය ආය උදාහරණේ තව අරක පැහැදිලි කරනවා. කුෂ්ඨ රෝගියෙක් ඉන්න හොඳටම වැඩි වෙලා පණුව කාලා පණුව ගහලා මේ විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට ඉන්න කුෂ්ඨ රෝගියා අර නියපොතු වලින් කහනවා, ගිනි අඟුරු කබලෙන් තවනවා. එතකොට මේ කුෂ්ඨය වැඩි වෙනවා. කුෂ්ඨයේ පැසවන ගතිය වැඩි වෙනවා, පණුවන් කන ගතිය වැඩි වෙනවා. මෙන්න මෙහෙම කරන්න වැඩිවීමක් බවට පත් වෙනවා. එතකොට තුමාලේ අපිරිසිදු වීමක්, ගඳ ගැසීමක්, කුණු වීමක් මෙන්න මේ විදිහට යොමු වෙනවා. හැබැයි මොකද වෙන්නේ? ආස්වාදයක් තියෙනවා. අර විදිහට යොමු කරනකොට මේ ඒ කුෂ්ඨි වැඩිවීමක් තියෙන්නේ. නමුත් ඒ වුණාට අසුචි තරානි චේව හොන්ති දුග්ගතරා පූතිකතරානි ච හෝති චේව කාචි සාත මත්තං අස්සාද මත්තං යදිදං වන්න මුඛානං මේකින් ආස්වාද මාත්‍රයක් තියෙනවා. නමුත් විනාශයක්මයි තියෙන්නේ. ඒ වගේ තමයි මාගන්ධිය. කාමේසු අවිත රාගෝ කාම තණ්හා කජ්ජමි කාමේ තණ්හා කාම තණ්හාව. අන්න එතන කියනවා කාමයේ කියන කාරණාව කාමේසු අවිතර. ඒතකොට රාගය වෙනම පැහැදිලි කරනවා. කාමයේ වෙනම පැහැදිලි කරනවා. කාමයේ අවිත රාගය දුරු කරලා නැති. ඒතර කාමයේ රාගය දුරු කරලා නැති. එතකොට දැන් මේ ඒ කතා කරන සාමාන්‍ය මේ මාර්ගයත් එක්ක කතා කරන්නේ. කාම තණ්හාහි කජ්ජමාන කාම පරිලාහ. එතකොට ඔහුට අර මොකද වෙන්නේ? කාම තණ්හාව කාම බැඳීම තියෙනවා. කාම තණ්හාව තියෙනවා. ඒකෙන් ඔහු කාලා දානවා. දුක තියෙනවා. ඒක පටිසේවනය කරනවා. යතහ කෝමාග සත්තා කාමේ සවිතරාගෝ කාමතන්නේ කජ්ජමනෝ කාම පරිලාහිකා පද්දායමනෝ කාම පටිසේවಂತಿ අතහත තේසං සත්තානං කාමතන්නං චේව පවඩ්ඩති කාම පරිලාහං පච්චේති හෝති චේව සාත මත්තං අස්සාද මත්තං අදිදම් මේ ඊටාම අල්ප ආස්වාද මාත්‍රයක් කාමයේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට තංකිම්මඤ්ඤිත මාගන්ධිය මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අර කුෂ්ඨයේ උදාහරණෙන් කරන ගොඩාක් පැහැදිලි කරා. අපිනුතේ දිත්තෝව සුතෝව රාජෝව රාජමාමත්තව පංචේ කාම ගුණෙහි සම්පිත. ඔබ අහලා තියෙනවද මෙන්න මෙහෙම දෙයක්? ඒ තමයි මාගන්ධිය ඔබ අහලා තියෙනවද මේ පංචකාමයන්ගෙන් සතුට වේවි ඉන්න රජෙක් රජ ඇමතියෙක් මේ කාම තණ්හාව දුරු කරගන්න නැතුව කාම දැවිල්ල කාම පිපාසාව සංසිඳවන්න මේ අතහරින කාම තණ්හාව අතහැරලා කාම දැවිල්ල කාම පිපාසාව මේම ඔක්කොම අතහැරලා එහෙම වාසය කරනවා කියන කාම ගුණේහි සම්මිම්පිතා සංගහිතා පරිවාරිත කාම තණ්හා ප්‍රහාණය නොකර මේ කාම තෘෂ්ණාව දුරු කරන්නේ නැතුව කාම පරිලාහය දුරු කරන්නේ නැතුව ආධ්‍යාත්මික මේ සංසිඳීමකින් වාසය කරනවා කියලා බහලා තියෙනවද? යම් කිසි දෙයකින් එහෙම කෙනෙක් ඉන්නවා කියලා මේ වාසය කිරීමක් තියෙනවා කියලා නෑ අහලා නෑ. මාගන්ධියේ පංචකාමයන්ගේ සතුටු වෙවි ඉන්න රජ කෙනෙක් ඇමති කෙනෙක් ඔහු කාමිය අතහැරලා දුරු කරලා පිපාසා සංසිඳීලා ඒ කියන්නේ එහෙම වාසයේ ආධ්‍යාත්මයේ සංසිඳීලා වාසය කරනවා කියලා මමත් අහලා නැහැ කියනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ කාමයන් දුරු කරලා සමන බ්‍රාහ්මණ විගත පිපාස අන්න එතකන විගත පිපාස මේ කාමයේ දුරු කරලා පිපාසාව දුරු කරලා මෙන්න මේ ඔක්කොම දුරු කළා ආධ්‍යාත්මික සංසිඳිලා වාසය කරනවා කියලා මේ ආස්වාද ආදීන නිස්සාරණය දැනගෙන දැක්ගෙන වාසය කරනවා කියන කාරණාව සිද්ධ වෙන කාරණාව. අන්න එතකොට ආධ්‍යාත්මී මේ දැනුත් ඒ විදිහටමයි යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් වාසය කරන්නේ අතීත අනාගතයත් අන්න ඒ විදිහටමයි වාසය කරන්නේ.
ඒ කියන්නේ ආධ්‍යාත්මයේ කාම පරිලාහ ඉක්මවලා අජ්ජත්තං උපසන්තං ආධ්‍යාත්මයේ ඉක්මවලා වාසය කරනවා. ආස්වාද සමුදය අස්තංගමේ ආස්වාද ආදී නිස්සාරණ යථාර්ථේ දැකලා. එතකොට දැන් මෙහෙම දැන් මේ කාමයක කතා කරේ. කාමයේ එක්ක මෙහෙම වාසය කරන බුදුරණවහන්සේට ඊටාම සතුටක් ඇති වුණා. ප්‍රීති වාක්‍යයක් බුදුරණවහන්සේ තුලින් නිකුත් වුණා. ඇයි? දැන් බුදුරණවහන්සේ ගැනමනේ අර කලින් පැහැදිලි කරගෙන ආවේ. ඒ ඉක්මවීම පිළිබඳ බුදුරණවහන්සේ ගැන පැහැදිලි කරගෙන ආවා. ඊළඟට මේකට උදාහරණ ටිකකින් තව දුරටත් මේ මාගන්ධිට පැහැදිලි කරා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං කේමං අමත ගාමිනී. බුදුරණස් උදාහරණයක් පිට වුණා. මොකද උදාහරණේ? නිරෝගී බව ලැබීම, නිරෝගී බව උතුම්. ඒ වගේම නිවීම පරම උතුම්. ආරෂ්ඨාංගික මාර්ගයේ නිවීමට යන මඟමයි කියලා මෙන්න මේ උදාහරණ පිට වුණා. ඒ උදාහරණ පිට වෙනකොටම මෙයාට මාගන්ධීට ආවා මෙහෙම කියනවා. මාගන්ධී එහෙම කියනවා. මොකද්ද කියන්නේ? ආශ්චර්ය අద్භූතයි ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ අපට ලැබීමක්මයි. මේ බවත් ගෞතමයන් වහන්සේ කියපු කාරණා ඇත්තරම සුභාසිතයි. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං කියන කාරණාව. මොකද ඔය කාරණාව අපිත් සමග සම වෙනවා. අපිත් කියන්නේ ඕකම තමයි. ඊළඟ අපිත් කියන ඔය කාරණාව. ඊළඟ අහන බුදුරණවහන්සේ මාගන්ධියේ ඔබගේ ආචාර්ය අය ඔය විදිහට කාරණාවක් කියනවද? මේ නිරෝගීකම සැපයයි මෙහිමයි කියලා. ඔව් මොකක්ද මේ නිරෝගීකම මොකක්ද මේ නිවන කියලා ඇහුවට පස්සේ මේ මාගන්ධිය ඇඟපත අතගාලා කියනවා ඉදන්තේ භෝගෝතම ආරෝග්‍ය මේ තියෙන නිරෝගීකම මේ තමයි නිවන. මෙන්න මේක තමයි නිරෝගීකම මේක තමයි නිවන නිවීම මේ සැනසෙල්ල. ගෞතමයන් වහන්සේ මම නිරෝගී සුවපත් වෙලා ඉන්න කෙනෙක් මට කිසි ආබාධයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන මේ අවස්ථාවේදී ලස්සන කරුණ ටිකක් මේක කියන කලින් භාග්‍යවතුන් වහන්සේ ඉස්ලාම් උදාහරණයක් කියනවා. උදාහරණ කියලා තමයි මේ කරුණ ටික කියන්නේ. මොකද්ද උදාහරණය කියන්නේ? මාගන්ධිය උපතින්ම අන්ධ මිනිසෙක් ඉන්නවා. ඔහු කළු දකින්නේ කළු දන්නේ නැහැ, සුදු දන්නේ නැහැ, රූප දැකලා නැහැ, නිල් රක්ත මදිටිය පාට වලගොඩලි තරු හිරු මොකක්වත් දකින්නේ නැහැ. ඉතින් මෙන්න මේ බුද්ධලට මෙහිම අහන්න ලැබෙනවා. මොකද්ද? බවත් මේ සුදු වස්ත්‍රය හරිම සුන්දරයි, ඊටම පැහැපත් නිර්මලයි, පිරිසිදුයි. ඉතින් අර අන්ධ පුරුෂයා මේ සුදු වස්ත්‍රයක් සොයමින් ඉන්නවා. එතකොට මේ පුජ්‍යලයාට දැලි තැවරුණු කළු පැහැ අර ගොරෝසු මේ එකක් අවස්ථයක් දෙනවා. මෙන්න මේක ලස්සන වූ සුදු වස්ත්‍රය කියලා. ඉතින් ඔහු ඒක පිළිගන්නවා. ඒක පොරව ගන්නවා. ඒක පොරවුන් හතුටු වෙනවා. හතුටු වෙලා අනිත් අයට පවසනවා මෙන්න මේක තමයි සුදු වස්ත්‍රය. මේ නම් ඊටාම පැහැපත්, මේ හරිම නිර්මලයි, මේ පිරිසුදුයි කියලා පවසනවා. එතකොට දැන් මෙන්න මේක හිතලා බලන්න. විමුක්තියක් හොයන අය ඉන්නවා. හැබැයි ඇහැ නැහැනේ විමුක්තිය හොයන මාර්ගය හොයාගන්න. විමුක්තියක් හොයනවා. හොයද්දී කෙනෙක් විමුක්ති මඟ පවසනවා. ආයක විමුක්තිය කියලා හතුටු වෙනවා. හැබැයි විමුක්ති මඟ නැහැ. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මේ කතා කරන්නේ. ඒ වගේ වැඩපිළිවෙල. මාගන්ධිය ඔබට මොකද්ද මේ ගැන හිතෙන්නේ? අර දැලි තැවරුණ, අර මේ අපවිත්‍ර, අර මේ ලස්සන නැති මෙන්න මේ වස්ත්‍රයෙන් සතුටු වෙවි ඉන්න මේ කෙනා ගැන මොකද්ද හිතෙන්නේ? මේ සුදු වස්ත්‍රය කියලා මෙයා කතා කර යන්නේක. ඒක එයා දන්නවද? දකින්නවද? ඒ කීප එකක්ද? දැනගෙන එකද? යන්නේ අදහගෙන. ඔහු උපතින්ම අන්ධයි. නොදැකගමයි දැලි තැවරිලාමයි ඔහු මේ ගැන කතා කරන්නේ. ඔහු ඒක පොරවගෙන හතුටු වෙවි ඉන්නේ. ඔහු නිර්මලයි කියන්නේ. ඔහු ඒක අදාහ ගැනීමකුනේ කිවි. අන්නේ වගේ තමයි මාගන්ධිය නුඹලාත් ඔය කතා කරන්නේ. ඔය විදිහට ඔය එකේ කය කියන කාරණාව එක්කයි ඔය කතා කරන්නේ. ආරෝග්‍ය පරමාලාභා කියලා මේ විදිහට කතා කරන්නේ. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඕක ඉස්සර රහතන් වහන්සේ බුදුරයන් වහන්සේලාගේ ගාථාවක්. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරම සුඛං අට්ඨංගිකෝච මග්ගාණං කේමං අමත ගාමිනී. සා ඒතරේ අනපුබ්බේ පුතුජනගත. මේක ක්‍රමානුකූලව පුතජන වෙලා. දැන් අපිත් ගොඩක් කියන පුතජන වෙලා කියලා කියන්නේ මොකද්ද? පුතජනයට තේරෙන විදිහ අර්ථකථනයක් ඇවිදින්න. දැන් අදත් තියෙන සමහර කරුණු පුතජනයට තේරෙන විදිහට අර්ථකථනෙ. කියන්නේ බුදුරන් වහන්සේලා පෙන්නපු කාරණාව
මේ ආරෝග්‍ය පරමාලාභය කියන එක පුතඥන වෙලා. ඒ වගේම දැන් තණ්හාව කියන කාරණාව ගද්දි තණ්හාව කියන්නේ ආසාව. කාම තණ්හාව කියන එක විතරයි හම්බෙන්නේ. භව විභව තණ්හා. ඊළඟට අර බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව ඡන්දේ රාගේ ඒවා අර පුතඥයට තේරෙන මට්ටම විතරයි හම්බෙන්නේ. පුතඥන වෙලා. දැන් මේකත් පුතඥන වෙලා. අයංකෝපන මාගන්ධියේ කායෝ රෝග මේ කය කියන්නේ මාගන්ධියේ රෝග කැදැල්ලා. මේ කය කියලා කියන්නේ රෝග කැදැල්ලා. මේ රෝගය හට ගන්න දෙයක්, දුක් පිණිස තියෙන දෙයක්, රෝග ගෙඩිය. මේක ආබාධ පිණිස දෙයක්. මේකට මේ කය උදෙසා නිරෝගී කියලා කියන්නේ කවුද කියලා කියනවා. මාගන්ධිය ආර්ය ඇසෙන් නිරෝගී බව ඔබ දන්නේ නැහැ කියනවා. ආර්ය ඇසෙන් නිරෝගී බව කියන්නේ මොකද්ද කියන කාරණාව නජාන ඔබ ඒක දන්නේ නැහැ කියනවා. එහෙම කිව්වට පස්සේ මාගන්ධිය කියනවා එවම් පස්සන්තෝ බව අහං බොහෝතෝ අනේ ශ්‍රමණ ගවත් බවත් ජෞතමයන් වහන්සේ කතං මොකද්ද ආර්ය විනේ කතං ධම්ම මත ධර්මයේ දේශනා කරන්න යතහං මොකද්ද නිරෝධික මොකද්ද නියම කියන්නේ කියලා මට ධර්මයේ දේශනා කරන්න කියලා මේ මාගන්ධිය බුදුරණවහන්සේගෙන් ඉල්ලා සිටිනවා. දැන් ඔන්න බලන්න අපිත් ඔය කතාව ඇහෙනකොට අපටත් මොකක්ද හැබැයි අරකට ඇත්තක් ලෝකේ හම්බෙන දෙයක්නේ. ඒ වුණාට ඒක පුත්‍ජජන වෙලා. තථාගත බුදුවරුන්ගේ දහස නෙමෙයි. උදාහරණයක් දෙනවා. සේතායි මාගන්ධිය හරියට මේ වගේ කියනවා. ඒ තමයි මාගන්ධිය යම් කිසි කෙනෙක් ඉන්න උපතින් අන්ධයි. අන්ධ පුරුෂයෙක් ඉන්නවා. ඔහුට මේ කළු සුදු පාට මේ රූප කිසි දෙයක් පේන්නේ නැහැ අන්ධ කෙනාට. ඉතින් ඥාතීන් මියාව මේ සල්ල වෛද්‍යවරයෙක් ළඟට එක් කරන් යනවා. ඉතින් ඒ වෛද්‍යවරයා ළඟට එක් කරන් ගියාට පස්සේ ඔහුට ඒ බෙහෙත් කරනවා. ඉතින් ඒ බෙහෙත් කරද්දී ඔහු මේ බෙහෙත් ගන්න නැත්තම් ඒ ඇසට ඒ බෙහෙත් දාන්න නැත්තම් ඉතින් ඒ වෛද්‍යවරයා කලාන්තරයටපත් වෙනවා දුකටපත් වෙනවා නේද? එහෙමයි ඒ දුකටපත් වෙනවා. බුදුරණාහි පෙන්නනවා. ඒව මේකෝ මාගන්ධි අහංචේව තේ ධම්මං දේශයේ ඉදන්ත ආරෝග්‍යං ඉදන්ත නිබ්බානන්ති සෝ ත්වං මම අන්නේ වගේම තමයි මාගන්ධි මම ඔබට මෙයයි නිරෝගක මෙයයි නිවන කියලා ධර්ම දේශනා කළත් ඔබ ආරෝග්‍ය නොදැන ගන්නවා නම් ඔබ ඒ කාරණු දකින්න නැතිනම් එතකොට මට වෙහෙසක් පීඩාවක් විතරයි. මේ මොකද්ද මේ උදාහරණයක් කරන්නේ? තවත් උනන්දු කරනවා. දැන් අර නිරෝගිකම කියන්නේ මොකද්ද? නිවීම කියන්නේ මොකද්ද කියන එකට අර මේ බාහිදාරු චිරිට වගේ උත්සුකයක් ඇති වෙනවා. අනේ ස්වාමීනි, බවත් ජෞතමයන් වහන්සේ මට මේ නිවන මොකද්ද? නිරෝග්‍ය මොකද්ද? පවසන සීක්වා කියලා ඉල්ලා සිටිනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මාගන්ධියට සේතාපි මාගන්ධිය හරියට මෙන්න මේ වගේ මාගන්ධිය. අන්ධ පුරුෂයෙක් ඉන්නවා මේ පාට පේන්නේ නැති නිල් ආදී පාට වර්ණයක් කිසි දෙයක් පේන්නේ නැති. ඉතින් මේ පුජ්‍යලයට යම් කිසි කෙනෙක් ඇවිදිලා මේ සුදු වස්ත්‍රය හොඳයි කියලා කිව්වට පස්සේ යම් කිසි කෙනෙක් අර යා සුදු වස්ත්‍රය හොයනවා. ඉතින් එහෙම හොයද්දී ඔහු අර කළු මේ දැලි තැවරිච්ච අපිරිසිදු ඒ වස්ත්‍රය ඔහුට කෙනෙක් දෙනවා මේක තමයි ඒ වස්ත්‍රය කියලා පිරිසිදුයි කියලා. ඉතින් මේ එක එක කයන මේකයි සුදු වස්ත්‍රය කියා ඔහු යනවා. අර සුදු වස්ත්‍රය පොරවගෙන. ඉතින් යම් කිසි කෙනෙක් ඔහුගේ ඥාතීන් මිත්‍රයන් එකතු වෙලා සෛල වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අදාළ බෙහෙත් ලයිවිරේක බඩවිරේක ඒ අදාළ බෙහෙත් කරලා බෙහෙත් ප්‍රතිකාර කරලා ඇස්සුව කරනවා. ඇස්සුව කර ගැනීම සමගම චක්කුං උදපාදි සෝතම් බෙහෙසජ්ජං ආගම්ම චක්කූනි උප්පාදයි ඇහැ ඉපදීමින් චක්කූනි විසෝද ඇහැ පිරිසිදු වීම තස්ස සහ චක්කුප්පාදෝ සෝ අමුස්මින් තේල මසිකතේ සාල අර ඒ ඡන්දේ ඉපදීම එක මොකද්ද ඔහුට හටගන්නේ අර ඔහු පොරවාගෙන ඉන්න මේ ඒක ගැන චන්දරාගයේ සම්පූර්ණ දුර වෙලා යනවා ඒක ඉපදීමත් එක්ක ආය හොයන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර ඒ ඇහැ ඇති වුණ තැනදී බලන්නේ ඒ කෙරෙහි. ඒක ඉපදීම සමගම සම්පූර්ණ ඒකේ ඡන්දේ දුර වෙනවා. ඡන්දේ දුර වෙලා තස්සන්න පුරුෂා ඒවා ඒක මේ පෙන්නපු ඒ පුරුෂයා කෙරෙහි තරහක් හට ගන්නවා. ඒ කියන්නේ ඒ පුරුෂයා විනාශ කරන්න ඕන කියලා හිතෙනවා. එතකොට බලන්න මේ උදාහරණයේ දුන්න කාරණාව හරිම ලස්සනයි. ඒ තමයි දැන් ඇහැ ඉපදීමේදී ඇස පෙනෙන්න පටන් ගන්න තැනදී මොකද වෙන්නේ? අර වස්ත්‍රයේ කෙරේ ඡන්දය දුර වෙනවා කියන්නේ. ඒක සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. ඒ වගේම යම් කිසි විදියකට අර පෙන්නපු මේ වටිනවා කියලා පෙන්නපු
ඒ වටිනාකමක් හම්බෙන්නෙත් නෑ. වටිනවා කියලා පෙන්නපු කෙනා කෙරෙහි මේ වංචා කළා මුලා කරා කියලා ඔහුට කලකිරීමක් ඇති වෙනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒවමේව කෝ මාගන්දී අන්නේ වගේ තමයි මාගන්දී තේ ධම්මං දේශේ ඉදන්තරේ අන්නේ ඒ වගේ මාගන්දියේ ඉදන්තං නිබ්බානන්ති ඉදන්තං ආරෝග්‍යං ඉදන්තං නිබ්බානං සෝත්වං ආරෝග්‍යං ඥානීය නිබ්බානං පස්සයන් තස්සතේ සහ චක්කුප්පාදෝ යම් කිසි දියකින් මම මේ නිරෝගම මෙයයි නිබ්බාණිය මෙයයි කියලා ඒක පැහැදිලි කරනකොට ධර්මයේ ඒ සඳහා ධර්මයේ දේශනා කරනකොට නිරෝගිකම මෙයයි නිවීම මෙයයි කියලා ධර්මයේ දේශනා කරනකොට ඒක එක උපදිනවා කියනවා ඇහැ. එතකොට ඇහැ උපදින්නේ නිරෝගිකම නිවීම ගැන කතා කරන මොකද්ද උපදින්නේ නිබ්බාණං පස්සයන් තස්සතේ ත්වං ආරෝග්‍යං ඔබ ඒ කරුණු දකිනකොට ඉදන්ති නිබ්බාණං ති සෝත්වං ආරෝග්‍යං ඥානීයන්ති දැනගන්නකොට නිබ්බාණං පස්සයන් නිවීම අන්න දකිනකොට තස්සතේ සහ චක්කුප්පාදෝ අන්න ඇහැ උපදිනවා සෝ පංච උපාදානස්කන්ධ චන්දරාගෝ අන්න ඇහෙන් පංච උපාදානස්කන්ධ චන්දරාගේ ප්‍රහාණය වෙනවා අපිචතේ ඒ මාස දීගරත්තං වතබෝ අහං ඉමිනා චිත්තේන නිකතෝ පංචිදෝල්ලු බලුද්දෝ අහංගේ රූපංගේ උපාදී අන්න එතකොට ඔහුට යොමු වෙනවා තේරුම් ගන්නවා මොකද්ද බොහෝ කාලයක් තිස්සේ මේ හිත වංචනික කරලා තියෙනවා හිත තමයි රවට්ටලා තියෙන්නේ එතකොට හිත කියලා කියන්නේ මොකද්ද අර රවට්ටපු කෙනා තමාව රවට්ටපු කෙනා මේ වස්ත්‍රය මෙහෙමයි කියලා රවට්ටපු කෙනා තමයි මේ හිත කියලා කියන්නේ එතකොට මෙන්න මේ හිතින් රැවට්ටුවා එහෙම රවට්ටලා තියෙන්නේ කියලා මේ පංචපාස්කන්ධය කෙරේ උදේවයි දකිනවා. ඒතර බලන්නකො කොච්චර එනම් අපි හොඳට හිතලා බලන්න අපිව රවට්ටන්නේ අපිව මුලා කරන්නේ හිත. වෙන කවුරුවත් නෙමෙයි. අපිව මුලා කරන්නේ හිත මුලා කරන අපට ඇහෙන දේත් එක්ක. අපට ඇහෙන දේත් එක්ක හිත අපිව මුලා කරනවා. අපිව මුලා කරලා තියෙනවා හිත. ඉතින් මෙන්න මේ විදිහට මුලා කරලා තියෙන ආකාරය ඔහු දැනගන්නවා. ඔහු ඒක දැනගෙන මේ ඔහුට හම්බ වෙනවා මේ මුලා වෙලා හිටියේ කියලා මේ රූපයටමයි අහුවනේ රූපයටමයි අහුවෙලා තියෙන්නේ ඒ වගේම වේදනාවටමයි සංඥාවටමයි ඒ කියන්නේ උපාදීයමාන උපාදාන වශයෙන් අහුවෙලා තියෙන්නේ රූපං මේ රූපයම කියන එකයි උපාදාන වශයෙන් උපාදාන වෙලා තියෙන්නේ කියන්නේ අල්ලා ගැනීමකට යුත් වෙලා තියෙන්නේ වේදනාවම වේදනං ඒව උපාදීයමානෝ වේදනාව තමයි උපාදානින් උපාදානලා තියෙන්නේ. සංඥාව තමයි උපාදානින් උපාදානලා තියෙන්නේ. සංස්කාර තමයි උපාදානින් උපාදානලා තියෙන්නේ. තස්මේ උපාදාන පත්‍ය භවෝ මෙන්න මේ උපාදානී වීමෙන් භවය භවප්‍රත්‍යයෙන් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස මෙන්න මේ ආකාරයටයි දුකෙහි හට ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මාගන්ධියට. එවං පස්සන්තෝ අහං බොහෝතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ හතා ධම්මං දේශේතුං යතාහං ඉමාහං දේශන අන්ධව ඊළඟට දැන් එන්න මොකද වෙන්නේ දැන් මෙහිම පැහැදිලි කරනකොට මේ මාගන්ධියගේ තියෙන අර දුරස්සභාවය නැත්නම් අර දහමට යොමු වෙන තියෙන ගතිය එන්න වැඩි වෙනවා දැන් පංචපාදනස්කන්ධයේ උදේවය දැකීම කියන කාරණාව හිතේ මුලා කිරීම කියන කනවර බලන්නකො අර අන්ධ කෙනාට රැවැට්ටීම එක කොච්චර භයානක දෙයක්ද ඒ රැවැට්ටීම අන්නේ ඒ කවුද ඒ රැවැට්ටුවේ හිත අපේ හිත තමන්ගේ හිතට ඉන්න දේත් එක තමයි ඔක්කොම රැවටුනේ මොකටද මේ හොඳයි ලස්සනයි කියලා මේ විමුක්තියක් හොයාගෙන වැඩ පිළිවෙලෙදී ඊළඟට මෙයා කියනවා අනේ ගෞතමයන් වහන්සේ මට දැන් භාග්‍යවතුන් වහන්සේ කියන පැහැදීමක් ඇති වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ මම මේ ආසනේ සිටිද්දීම මේ අන්ධ නොවි නැගිටින්න මට ධර්ම දේශනා කරන්න. මේ කියන අන්ධ භාවය දුරු කරලා නැගිටින්න මට ධර්ම දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. තේන හිතවම් මාගන්ධිය එහෙනම් මාගන්ධිය ඔන්න බලන්න ධර්ම දේශනා කරන්න කියවට පස්සේ බුදුරණවහන්සේ ඔන්න දේශනා කරන ධර්මයේ පැහැදිලි කරලා පෙන්නුවාට පස්සේ ඊළඟ භාග්‍යවතුන් වහන්සේ අන්ධ නොවි ඉන්න ධර්මයක් කියලානවා. තේන හේතුව මාගන්ධ සත්පුරුෂම් බජෙයසි මොකද්ද එක සත්පුරුෂයන් භජනය කරන්න. ඇයි තමන්ගේ හිත තමන් රැවට්ටුවා. දැන් තමන්ගේ තමන්ට රවට්ටන්න දෙන්නේ නැතුව සත්පුරුෂයාගේ වචනට යොමු වෙන්න. නමුත් අපි
සත්පුරුෂයා කියලා තෝරගන්න දේ බලන්නට ඕනේ. ධර්මයත් එක්ක බුදුරණවහන්සේ ධර්මයත් එක්ක. නමුත් අපි මොන තෝර ගැනීමක් කරත් අපේ හිත හැම වෙලෙම තියෙන්නේ අපිට ඕන විදිහට කරන එක. බුදුරණවහන්සේ ධර්මයත් එක්ක සත්පුරුෂයන්ගේ සේවනයේත් නෙමෙයි. අන්න අර අන්ධ භව හිතේ දහස බව නිදහස් වෙන්න පළවෙනි කාරණාව තමයි සත්පුරුෂයන් සේවනය කර. යතෝකෝතවම් මාගන්නේ සත්පුරුෂේ භජිස්ස. ඔබ සත්පුරුෂයන් සේවනය කරන තතෝතවම් මාගන්නේ සද්ධර්ම ඔබ සද්ධර්මය අහන්න. ඔබ සද්ධර්මයේ හිම අහනකොට හතවතුම් මාගන්දී අන්න ඔබට ධම්මානදම් පටිපදාවට යමු වෙන්නේ. එහෙම ධම්මානදම් පටිපදාවට යමු වෙනකොට මොකද වෙන්නේ? ඔබටම ඥානිය උපදිනවා. ඒ ධම්මානදම් පටිපදාවට යමු වෙනකොට ඔබටම ඥානියක් උපදිනවා. ඔබ තුලින්ම ඒක දැනගන්නවා. මොකද දැනගන්නේ? ඔබ තුලින්ම දැනගන්නවා. ඉමං රෝගං ගණ්ඩං සල්ලං ඉද රෝග ගණ්ඩ මෙන්න මේ රෝගය මේකයි රෝගය මෙයයි gediye මෙයයි උල්ල මේ නිරුද්ධ වීම ස්තස්ස උපාදාන නිරෝධ භව නිරෝධ මේ නිරුද්ධ වීමමයි නිවීම කියලා මෙන්න මෙහිම දුක්ඛ නිරෝධය දකිනවා. දැන් මේ මොකද්ද මේ රෝගය? පංච උපාදානස්කන්ධ රෝගය නිරුද්ධ වීම නිවීම ඔන්න ආරෝගිකම කියන්නේ අතර මොකද්ද? පංච උපාදානස්කන්ධ ඉක්මවීම අන්න ආරෝග්‍ය නිරෝධිකම ඒ ඉක්මවීමයි සැපය ආරෝග්‍ය බව පරම සැපය. එවං උත්තේ මාගන්ධය පරිබ්‍රාජකෝ භගවන්තං එතතෝච. එතකොට මාගන්ධය පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ එහෙම කියනවා. හරිම සුන්දරයි ස්වාමීනි. අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම හරිම සුන්දරයි. හරිම සුන්දරයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ හරියට යටට හරවපු දෙයක් උඩට හැරෙවා වගේ ඇස් තියෙන කෙනෙකුට යමක් පේන්න සැලැස්සුවා වගේ. බලන්න මේ ආශ්චර්ය අద్භූත භාවයේ ඉස්මතු කරලා පෙන්නට හැටි. අනේ ස්වාමීනි මට භාග්‍යවතුන් වහන්සේගේ ශාසන මම බුදුරණවහන්සේ සරණ යනවා. ධර්මයේ සංග්‍රහ සරණ යනවා. මට පැවිදි උපසම්පදාව ලබා දෙන්න. ඔන්න පැවිදි උපසම්පදාව ඉල්ලනවා. එතකොට බලන්න මේ බුදුරණවහන්සේ නිගා කරපු කෙනා ක්‍රමානුකූල බුදුරණවහන්සේ මුත්‍ති කර අරගෙන ආපු හැටි. යෝකෝ මාගන්ධි අඤ්ඤතිත්‍ය පුබ්බෝ මාගන්ධිය අඤ්ඤතීර්ථකයි මේ ධර්ම විනයට එකපාරට ආවට පැවිදි කරන්නේ නැහැ. ඔබට මේ 4 මාසයක් මේ සංඝයාගේ තුල වාසය කරන්න ඕන අඤ්ඤතීර්ථකය ආවට පස්සේ සංඝයා කිමෙතන තමයි පැවිදි උපසම්පදා කරන්නේ. අනේ ස්වාමීනි මට මේ ධර්ම විනී මට පැවිදි උපසම්පදා දෙන්න 4 මාසයක් නේ මම වසර 4ක් වාසය කරන්නම්. ඉතින් මාව පැවිදි උපසම්පදා කරන සීක්වා කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මාගන්ධිය පැවිදි කරනවා. පැවිදි කරලා ටික කාලයක් යනකොට කෙලෙස් තවන වීරියෙන් යුක්ත වාසය කර මාගන්ධිය බඹසර සම්පූර්ණ කළා දිටු මේ නිවීම සාක්ෂාත් කරනවා අරහත්ත්වයටපත් වෙනවා. ඔන්න මාගන්ධියට වෙච්ච දේ. බුදුරණවහන්සේට චෝදනා කරපු මාගන්ධියේ අවසානයේදී බුදුරණවහන්සේගේ දහම දැකලා නිවීමටපත් වුණා. අද කතා කරපු දහම් පරයයන් දෙකම ගැඹුරුයි. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ. ප්‍රශ්නයක් දෙකක් වගේ අහන්න පුළුවන්. හොඳයි දැන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අවසරයි අර දැන් මාගන්ධී සූත්‍රයේ දැන් අපි අන්තිමට කිව්වේ එතන අර සිතින්මයි මේ රවට්ටගෙන මේ හිතියේ කියලා ඊට පස්සේ අර පංච උපාදානස්කන්ධ ගැන එතන කියලා අර මේ රූපයේව උපාදීයමානෝ උපාදීන් වේදනං ඒව උපාදීයමානෝ උපාදීන් කියන තැන පොඩ්ඩක් සුට්ටක් විස්තර කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. රූපයමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්නේ. වේදනාවමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්නේ. සංඥාවමයි උපාදාන වශයෙන් උපාදාන කරගන්නේ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපට මම හිතන්නේ මේ ළඟදී කරපු පොඩි සාකච්ඡාවකත් ওই කාරණාව පැහැදිලි කරා යම් කිසි මට්ටමකට රූපය කියන කාරණාව හම්බෙන්නේ ඒ කියන්නේ උපාදානයක් නැතුව නෙමෙයි. එතකොට ඒමයි උපාදාන වශයෙන් උපාදාන වෙන්නේ. පුන්නමා සූත්‍රය කතා කරපේකේ ලස්සන විග්‍රහයක් එතන තියෙනවා. රූපය තමයි රූපේ කෙරේ චන්දරාගය උපාදානයි. හැබැයි රූපය කියන්නේම රූප උපාදානස්කන්ධයම කතා කරන්නේ උපාදානස්කන්ධයක් නේ. ඉතින් ඒ නිසා එතන මේ පැහැදිලි කරපු කාරණාව තුළ ඒ කරුණ තවදුරටත් අන්තර්ගත වෙලා තියෙනවා. ත්‍රිවංශ සරණ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අතන දීකනක සූත්‍රයේ අනිත්‍ය විදියට සංකත විදියට පටිච්චසමුප්පාද විදියට කය ධම්ම වය ධම්ම විරාග ධම්ම විදියට ඒ දිගටම කියන්නේ දැන් ඔතන අපිට මේ
එක දෙයක් බැලුවොත් දැන් උදාහරණයක් විදිහට අනිත්‍ය කියන එක විතරක් අනිච්ච කියන එක කියමු. දැන් අනිත්‍ය බලන මේ සූත්‍ර දේශනාවල අනිත්‍ය බැලුවොත් මේ සබ්බං කාමරාගං අස්මිමානං පහන කියලා තියෙනවනේ. එතකොට ඇයි මේ තථාගතයන් වහන්සේ මෙච්චර දේවල් ඒ කියන්නේ අනිත්‍ය සංකත පටිච්චසමුප්පන්න ඒ වගේම කය ධම්ම වය ධම්ම මේ ඔක්කොම ටික කියන්නේ එකක් නොකිය ඒකේ විශේෂ හේතුවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? බොහොම පිං. තෙරුවන් සරණයි. අනිත්‍ය දකින්න එකක් නෙමෙයි කතා කරන්නේ, සංඛාරය අනිත්‍යයි කියන එක. දැන් අපට මේක දෙකක් යනවා. සංඛාර එකක් අනිත්‍ය තව එකක්. එහෙම නෙමෙයි කතා කරන්නේ. සංඛාර අනිත්‍යයි. අනිත්‍ය කතා කරන්න දෙයක් නැහැ. ඇත්තටම සංඛාර කතා කරන්න. සංඛාර අනිත්‍යයි. ඒ කියන්නේ සංඛාරය අනිත්‍යයි කියන එක තමයි අනිත්‍ය කියන්නේ. හැබැයි අනිත්‍ය කියන වෙන වචනයක් දෙන්න අවශ්‍ය නැහැ. ඒක අවශ්‍යත් නැහැ සංඛාර කතා කරන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, රෝග, ගණ්ඩ, කය විරාග මුකුත් කතා කරන්න ඕනේ සංඛාර කතා කරන්න. සංඛාරය කියන කාරණාවේ ස්වභාවය තමයි අනිත්‍ය, සංකත, පටිච්චසමුප්පන්න, කය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. මේ සංඛාරය කියන කාරණාව එක්ක ඉස්මතු කරාම ඒකේ ලක්ෂණ ප්‍රකට වීම. ඒකයි පැහැදිලි කරන්නේ. එතකොට ඇත්තටම සංඛාර කතා කරලත් ආය අනිත්‍ය වචනයක් කතා කරන දෙයක් නැහැ. සංඛාරය කියන්නේම අනිත්‍යයි කියන කාරණාවම තමයි. ත්‍රිවංශ සරණයි. අනිත් එක තමයි සංවංශාර රූපය ගැන කතා කරනකොට එතන කතා කරේ අනිත්‍ය රෝගතෝ ගණ්ඩතෝ ඒ අර සීල සූත්‍රයේ තියෙන මේ 11 ආකාරය ගැන. ඊට පස්සේ වේදනාව ගැන කතා කරනකොට පටිච්චසමුප්පාද ධර්මත් එකයි වේදනාව ගැන කතා කරන්නේ. එතන අර පරියායන් දෙකක් කතා කරන එකේ මොන හරි විශේෂත්වයක් තියෙනවද අපේ අතට? සම්මසම්ස තෙරුවන් සරණයි. එතන ඇත්තටම අර ප්‍රකටත්වයනේ මුලින් කතා කරන්නේ. ප්‍රකටත්වයේ කතා කරනකොට ඒකේ දැන් තියෙන කාරණාව කතා කරලා පෙන්නනවා. ඒකේ ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් අතනදී අනිත්‍ය සංකත පටිසමුප්පන්න කියන කාරණාව ඊළඟට වේදනාවත් එක්ක පැහැදිලි කරලා පෙන්නනවා. මොකද නුවණ මෝරපු කෙනාගේ ස්වභාවයත් එක්කනේ. මේකෙම විශේෂත්වයක් කියන කාරණාවක් නෙමෙයි තියෙන්නේ. මෙතන මේ පැහැදිලි ඉස්මතු වෙන්න ඕනේ අර ගෝචර වෙන කාරණාව එක්ක යන වැඩපිළිවෙල. ඒකවල දැන් අතන රෝග දැන් ඇත්තරම රෝග ගෙඩියක් කුලක් කියන එක මේ පැහැදිලි කරනවා මේ මොකේද සීල සූත්‍රයේ ඔක්කොටම. දැන් මෙතන මේ ප්‍රතිපදාවක් එක්කනේ පැහැදිලි කරන්නේ. අන්නේ පැහැදිලි කිරීමත් එක්කයි ඒකට අනුගත වෙන්නට ඕනේ. ඒක කය දැක්කට පස්සේ කායන පස්සන ඊට වේදන පස්සන චිත්තන පස්සන ධම්මෝන පස්සන ඔය විදිහට වැඩපිළිවෙල තියෙනවානේ. නිවන මෝරන් යන. ඉතින් අන්නේ විදිහට එකට යමු වෙන්නට ඕනේ. ඉතින් ඒ තමයි මේ ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඇත්තරම මේ මම මුලින්ම පටන් ගන්න දික්ක මේ සිද්ධාන්තයක් නෙමෙයි කතා කරන්නේ දීඝනකට සත්‍ය දෙන්න. එතකොට දැන් වේදනාවත් බුදුරණවහන්සේ අනිත්‍යව කතා කරලා තියෙනවා ඒ කරුණ ඔක්කොගෙම. නමුත් මෙතන මේ කතා කරන්නේ දීඝනකට ධර්මයේ දෙන්න. එතකොට අපි මේ දීඝනකගේ කෝණයෙන් මේ පරයයන් තමයි ධර්මය ඉගෙන ගන්න ඕනේ. තෙරුවන් සරණයි. දීඝනක සූත්‍රය පැහැදිලි කරන් යද්දී එතනදී අර කය රූපේ හැටියට සලකලා පැහැදිලි කිරීමක් කරන බුදුරජාන් වහන්සේ එතනදී ඔබ වහන්සේ අර බුදුරජාන් වහන්සේ සතර මහා ධාතුව රූපය අරගෙන අපිට කයක් හැටියට ගන්න නෙවෙයි රූපය හැටියට එතන සැලකෙනවා කියන පැහැදිලි කිරීමක් කරා. ඒක නැවත පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නේ කය රූපය කියලා පැහැදිලි කරේ නෑ. රූපවත් වූ කය කියලා. ඔව් රූපවත් වූ කය කියන කාරණා. ඒතකොට රූපවත් වූ කය කියලා කියන්නේ අර ගෝචර කය කියන කාරණාව ඒක රූපය කියන කාරණාව හම්බෙන විදිහටයි විග්‍රහය පැහැදිලි කරේ. ඒකයි අර දැන් මුලින්ම දෘෂ්ටියට පහරක් දීලානේ කතා කරේ. එතකොට මේ දෘෂ්ටියට පහරක් දීමත් එක්කයි දැන් මේ ධර්ම මේ පරයය කතා කරන්නේ. එතකොට මේ රූපය කියන කාරණාව ප්‍රකට වීම හැබැයි කයෙන් වෙන් වෙන්නේ. හැබැයි මම ඒක පැහැදිලි කරන්න උත්සාහ කරන අනිත් පැත්තත් අපිට එතකොට කය වෙනමයි රූපය වෙනමයි කියලා කාරණාවක් එනවා. එහෙම එකක් නෙමෙයි. එතකොට එහෙනම් එහෙම ගියට පස්සේ දර්ශනයෙන් යුක්ත කෙනාට රූපවාස්කන්ධය හැම වෙනවා වෙනම කයකුත් කලින් තිබ්බනේ. කලින් තිබ්බනේ කියනකොට එයාට අතීතයේ කියන අන්තයට ගිහිලා පුබ්බන්තයත් එක්ක. කලින් කය කියන එකක් එක්ක කියන එක. ඒ පුබ්බන්තය. එතකොට දැන් තව කෙනෙක් දකින්නේ කය හැටියට. එතකොට තව කෙනෙක් ඉන්නවා කියන කාරණාවට ගිහිලා. පුතඥයෙක් දකින්නේ මේක කය හැටියට, පුතඥයා දකින්නේ මේක රූපවාස්කන්ධ හැටියට නෙමෙයි කියනකොට අපි තව කෙනෙක් ඉන්නවා කියලා ශේකයට ගිහිල්ලා තියෙනවා. ඒක වෙන්නත් බෑ. එතකොට එහෙනම් මේක මේ දර්ශනීය වෙනසක් නේ. එතකොට දර්ශනීය වෙනසක් කියනකොට අර කය රූපය කියන කාරණාව මේ රූපය ප්‍රකට වීම.
රූපය කියලා හම්බවීම මේ කය කියන කාරණාවත් එක්ක. හැබැයි ඒක තමයි දර්ශනීය ස්වභාවය. නමුත් මේ දැන් මේක මේ දීකනක යන වැඩ පිළිවෙලට මේ කතා කරගෙන යන්නේ. අපි හැම වෙලෙම බලන්නට ඕනේ මම අර මුලින් පටන් ගන්න කිව්වේ එකයි මේක સિદ્ધාන්තයක් නෙමෙයි මේ හික්මවන පරයයක්. ඒ හික්මවන පරයයක් යනකොට තමයි අපට ඒ දහම් පරයය සම්පූර්ණ අර්ථය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි එක්ක වෙලාවක දෙකක් කරනවා, තව වෙලාවක එකක් කියලා කරනවා. ඔය දෙකම වැරදි. දැන් අර දෘෂ්ටි ටිකත් එහෙමනේ. එක වෙලාවක දෘෂ්ටි සියල්ලක්ම ඇත කියන හරි කියන එක අනිත් එක වැරදි කියන එක. මොකක් ගත්තත් වැරදි. ඒතර කොටසක් හරි ඒත් වැරදි. ඒතකොට මේ තුනම වැරදි. නමුත් අපි කොහෙන් හරි එකට කොට වෙනවා. එතකොට මේ හිතිල්ල මේ කල්පනා කිරීම අසාමාන්‍යයි. ඒකයි ඒක බුදුරජාණන් වහන්සේ නමකට පමණක් විශේෂ වෙන්නේ. පමණක් ගෝචර වෙන්නේ. ඒකයි ඒකට ආශ්චර්ය අద్භූතයි කියලා කියන්නේ. එතකොට මේ ආශ්චර්ය අద్භූත භාවය අපට එක යම්කිසි වූ સિદ્ધාන්තයෙන් පමණක් ගන්න බෑ. අපි ක්‍රමානුකූලව අපේ වර්ධනයත් එක්ක අපි මේක ග්‍රහණය කියන්නේ අපට ඒක වැටෙන ආකාරයට අපි යොමු වෙන්නට ඕනේ. එතකොට අපි හැම වෙලෙම හැබැයි යොමු වෙන එකක් තියෙනවා, හම්බ වෙන එකක් තියෙනවා. ප්‍රතිපදාවට හරියට යමු වුණා නම්, යම් කිසි හරි මට්ටමකට හරියට යමු වුණා නම් හැම වෙලෙම Tamanට පහරක් වදිනවා. යම් කිසි හරි සියුම්ම හරි, ඒ කියන්නේ අපි හිතමු කෙස්ලෝමයක් අස්ලෝමයක් තරම් හරි මේ තථාගතයන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙන්න කෙනෙක් ආවනම් එයාට හැම වෙලෙම Tamanට පහරක් වදින එකමයි වෙන්නේ. Tamanට පහරක් වදින්නේ නැතිනම් එයාට ධර්මයේ අස්ලෝමයක්වත් ඇතුළට වෙලා නැහැ. එතකොට එන හැම වෙලෙම මොකද සක්කාය දිට්ඨියනේ පහර වදින්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? තමා වැරදි කියන එක. එතකොට තමාට තමා වැදගත් වෙන්නේ. තමාට තමා වැදගත් වෙන්නේ නැති මොකෙන්ද? තමාගේ සංකල්පයෙන්, තමාගේ අදහසින්, තමා ඉන්න තැනින්. අන්න තමාට තමා වැදගත් වෙන්නේ. එතකොට එන හරියට හිතන්න පෙළඹුණා නම්, හරියට යම් කිසි කෙනෙක් අවංක වුණා නම්, යම් කිසි කෙනෙක් හරියටම නිහතමානී වුණා නම්, ධර්මයට යමු වුණා නම්, සත්‍ය හොයනවා නම් හැම වෙලෙම තමන්ට පහරක්මයි වදින්නේ. හැම වෙලෙම තමන් වැරදි බවමයි හම්බෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයෙන් හම්බෙන එක. ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ තමන්ගේ අදහසත් එක්ක. ඉතින් එතකොට අපි එනම් මේ මොනවා වුණා කල්පනා කරගෙන යනකොට අන්න ධර්මයට ඇහෙනකොට, ධර්මයට යමු වෙනකොට ආයි වැරදි. ධර්මයට යමු වෙනකොට ආයිත් වැරදි. මොකක් ගියත් පාරක් වදිනවා. මොකද්ද වෙන්නේ? තමාට තමා වැරදි කියන එක. ඔන්න ඔය කාරණාව ප්‍රකට වෙනට ඕනේ. ඉතින් මේ ප්‍රතිපදාවක් බුදුරන් වහන්සේ මේ ධර්මයෙන් ඉස්මතු කරන්නේ. ඒක අපි හොඳට මේ පරයයත් එක්කම බලන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නැවත ශ්‍රවණය කළ තෙරුවන් ගන්නවා. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අපි අද දවසේදී පැවතු උතුම් ධර්ම දේශනාවන් සාධිස්ක සාකච්ඡාව අවසානයේ දකිමු. අද දවසේදී අපිට වාග්ය දාවනා මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනා දෙකකට සවන් දෙන්න. දීඝනක සූත්‍රය සහ මාගන්ධි සූත්‍රය. ඉතින් අපකට වන් කම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට මේ දන්සභා මණ්ඩපයට වැඩම කළ පූජ්‍යපාද අලග්වියාන මුදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීම නිසා අත්පත් කරගත්තා වූ සියලුම කුසලයන්ද උන්වහන්සේ විසින් කරන ලබාවූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවේ කුසල භාවයෙන්ද උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට ඒ සියලුම කුසලයන් හේතුවක් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු. මම ඔබ වහන්සේට මෙන්න සාදු සාකච්ඡාවක් සාදු. තෙරුවන් සරණයි. අද දවසේ අපි බුදුරන් වහන්සේ වදාළේ උතුම් ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම අප නමින් මියගිය සීල මළගිය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් යොදලා අතිපූජ්‍ය කටුකුළු ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවිසනසෙන්න මේ පින් හේතු වේවා. මගේ ගුරු දේවයන් වහන්සේටත් දහමෙන් සැනසෙන්න මේ පින් හේතු වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක සාසන සුරකින්න මහයතිවරුන්ටත් දහමෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. ශ්‍රවණ විශේෂ සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාට අපි මේ සඳහා යොමු කරපු රවි කොග්ගලගේ මහත්මයාට අප නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා, බණ්ඩාර මහත්මයා, ඩයස් මහත්මයා ආදී කොට ඇති දේශ විදේශ සෑම දිනාටම සිව්පසින් උපකාර කරන සෑම දිනාටම ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන ඒ සඳහා දායක වන උදව්පදව් කරන සෑම දිනාටම ශ්‍රවණය කර ඔබ සමට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී අපට තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේගේ උතුම් සත්‍ය ඉස්මතු වෙනවා. ඉතින් මේ සත්‍යානුභවයෙන් තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ ධම්මානුභවයෙන් සංඝ රත්නයේ උතුම් සංඝානුභවයෙන් අපිත් මේ අවංකව මේ සත්‍ය ධර්මයේ බුද්ධ වචනේම ඉස්මතු කරන්නටයි මේ උත්සාහ කරන්නේ. අපේ අදහසකින් තොරව ඉතින් ඒ සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් ඒ වගේම අප විසින් රැස් කරගන්න ධර්ම ශ්‍රවණ ඒ වගේම ගුණ ධර්ම තුලින් රැස් කරගත්තේ සියලු
ගුණානුභාව, පුණ්‍යානුභාව, මේ සත්‍යානුභාවයෙන් මේ ලෝකයට ශ්‍රී ලංකාදීපයට උදා වී තිබෙන කොරෝනා වසංගත බිය සම්පූර්ණයෙන් දුරු වී සැමට සතුටින් සිටීමට වාසනාව උදා වේවා. ත්වන් සරණයි.